හොඳයි හැමදෙනාම සාදුකාරයක් දෙන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංවරත්තං පහනත්තං බ්‍රහ්මචරියං අනීතිහං අදේසයිසෝ භගවා නිබ්බානෝ ගදගාමීනං ඒස මග්ඝෝ මහන්තේහි අනුයාතෝ මහේසිහි යෝචනං පටිපඤ්ඤන්ති යථා බුද්ධේන දේසිතං දුක්ඛං සන්තං කරිස්සන්ති සත්තු ශාසන කාරිනෝති තී. සද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, මහා කාරුණික සම්බුද්ධ ශාසනයක තමයි ඔබ අපි හැමදෙනාම සත්මුරුෂ ධර්මයෙන් එකම පියසෙනෙහසක් යටතට මේ එකතු වෙලා ඉන්නේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය අපි හැමෝගෙම හදවත්වලට අද දැනිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට බුද්ධ ඥානයට අරමුණු වුණු බුදු ඇසින් දැකපු සත්පුරුෂ පිරිසක් තමයි ඔබත් අපිත් කියන හැමදෙනාම. මා විසින් ලොවට දේශනා කරපු මේ සදාතනික ධර්මය, මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව, මේ ඒකායන භාවනා මාර්ගය මගේ බුද්ධ පුත්‍රයෙකු අතින් මෙසේ අසන්නට මේ හැමදෙනාටම වාසනා ගුණ මහිමය ලැබෙනවා. එදාට මේ විදිහේ චිත්ත සංතාන තුල කුසල් සිතුවිලි වැඩෙනවා. මේ යම් දවසක සසරින් ගැලවෙන්නට ඒ හැමදෙනාටම මේ කුසල් උපකාර වෙනවා, හේතු වාසනා වෙනවා කියන එක අපි මේ කරන කුසලයද කුසලයේහි විපාක ලබන හැටිද අපි හැමදෙනා සසරින් ගැලවෙන දවසද මහා කාරුණික ආනන් වහන්සේ බුදු ඇසින් දැක්කා. ඒ නිසා පින්වත්නි, ඒකාන්තයෙන්ම යන ඒකාන්තයෙන්ම ලබන නිවනක් වෙනුවෙන් අපි හැමදෙනා යම් කරතව්‍යයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී ඉටු කළ යුතු වෙනවා. ඉතින් අන්නේ උත්තම වැඩපිළිවෙල ඉටු කරන්නට තමයි ඔබත් මාත් මේ සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහනවා කියන්නේත් නිවන් මාර්ගයක්, බුදුබණ දේශනා කරනවා කියන්නේත් නිවන් මාර්ගයක්. ඉතින් මේ වස්සාන කාලේ ගෞරවනීය මහා සංඝරුවන ඇසුරු නිස්සරය කරගෙන නිවන් මාර්ග දෙකක් අභියස තමයි ඔබත් මාත් අද වාඩි වුණේ. මේක නිවන් මාර්ගයක්ම වෙන විදිහට මේ උතුම් බුදුබණ ටික, ඒ වගේම මේ උතුම් දහම් කතිකාවත ඉදිරියට පවත්වාගෙන යන්නට සත්පුරුෂ ඔබ අපි හැමදෙනාම පළමුවෙන් අදිෂ්ඨාන කරමු. අපේ පින්වත්නි, මාතෘකා කරපු ගාථාව අපි ඉස්සර වෙලාම තෝරගමු. මේ උතුම් ගාථා රත්නය මාතෘකා කළේ දිග දහම් දේශනාවකට, දහම් සාකච්ඡාවකට ආරම්භයක් අරගන්නට බුදුරජාණන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාව පිළිබඳව මේ ගාථා රත්නයෙන් මනාව විස්තර වෙනවා.
සංවරත්තං පහනත්තං බ්‍රහ්මචරියං අනීතිහං අදේශයීසෝ භගවා නිබ්බානෝගද ගාමීනං නිබ්බානෝගද ගාමීනං නිර්වාණයට පමුණුවන්නා වූ මේ ශාසන ප්‍රතිපදාව ගැන කියන්නේ නිර්වාණයට පමුණුවන්නා වූ අනීතිහං උවදුරු රහිත වුණු බාධා රහිත වුණු මේ නිවන් මඟ යන කෙනෙකුට මහා බල ඇති මාරයාටද බාධා කළ හැකි සීමාවක් තියෙනවා. එයින් එහාට ඔහුටද බාධා කළ නොහැකි. ඒකාන්තයෙන් මේ ශාසන ප්‍රතිපදාව පිළිපදින කෙනා ඒ සියලු උවදුරු බාධක ජය අරගෙන අමා මහ නිර්වාණ ධාතුවට යනවා. ඉතින් ඒ නිසයි මෙතන අනීතිහං උවදුරු රහිත වූ කියලා වදාලේ. බ්‍රහ්මචරියං මේ ශාසන ප්‍රතිපදාවට කියන නමක් තමයි බ්‍රහ්මචර්යාව කියන්නේ. ඉතින් ඒ බ්‍රහ්මචර්යාව නැමැති ශාසන බ්‍රහ්මචර්යාව ශාසන ප්‍රතිපදාව අදේශයීසෝ භගවා ඒ මහා කරුණික භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සංවරත්තං සංවර අර්ථය පිණිසයි පහනත්තං ප්‍රහාණ අර්ථය පිණිසයි. ඒ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිවන් සැනසුම හොයන උතුමෝ මහන්තේහි මහේසිහි කියන්නේ සැනසුම සොයා ගිය උතුමෝ මහ රහතන් වහන්සේලා ගැන මේ කියන්නේ. ඒ සැනසුම සොයා ගිය උතුමෝ අනුයාතෝ පිළිවෙලින් වඩන ලද ඒස මග්ගෝ මේ ප්‍රතිපත්ති මාර්ගය මේ නිර්වාණ ගාමිනී මාර්ගය යථා බුද්ධේන දේශිතං බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ක්‍රම උපායන් වරද්දවන්නේ නැතුව ඒ විදිහටම යෝචනම් පටිපජ්ජන්ති යමෙක් පිළිපදින්නේද සත්තු ශාසනකාරිනෝ ශාස්ත්‍රෝ ශාසනය කරන ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගන්න ඒ බුද්ධ ධර්මයේ අනුව කටයුතු කරන කෙනා දුක්ඛසන්තං කරිස්සති දුක කෙලවර කරනවා කියලා මේ මහා කරුණිකයාණන් වහන්සේ වදාලා. පින්වත්නි මෙන්න මේ වටිනා ගාථා රත්නයෙන් අපේ ජීවිත ගමනට අපි මේ යන්න බලාපොරොත්තු වෙන නිවන් ගමනට දිශානතියක් හම්බ වෙනවා. යා යුතු දිශාව දැනගන්නේ නැතුව ගියොත් අපි අතරමං වෙනවා. අපිට හරියටම යන්න දිශානතියක් තියෙන්න ඕනේ. ඒ දිශානතිය හම්බුනොත් තමයි අපට නිවන් මඟට යන්න පුළුවන් වෙන්නේ. මහා කරුණික බුදුරජාණන් වහන්සේ නිවන් මඟට දිශා 8ක් දේශනා කළා. ඒ දිශා 8න් මොකක් හරි එක දිශාවකට නොනැවතී යන්න ඕනේ. මුළු ත්‍රිපිටක ධර්මයේම දේශනා කළා තියෙන්නේ ওই දිශා 8ට අනුරූපීවයි. ඒ දිශාවේදී පුරුදු පුහුණු කළ යුතු ධර්මතා වෙනම දේශනා කරලා තියෙනවා. අපි මොකක් හරි එක දිශානතියකට දිගටම ගියේ නැත්තම් එක එක දිශාවට අයිති ධර්ම පුරුදු පුහුණු කළොත් අපි හැම වෙලාවෙම වටේ කැරකෙනවා මිසක් කවදාවත් ඈතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ නිවන් මඟ වඩනකොට තියෙන ඔක්කොම ධර්ම ටික වඩන්නේ නැහැ. අපි යන දිශානතියට අයිති ධර්ම ටික තමයි අපි එක දිගට පුරුදු පුහුණු කරගෙන යන්නේ. නැත්තම් හැමදාම ධර්මතා වඩමින් එකම තැන සසරම කැරකෙන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම නිවන් මාර්ගය ඒ දිශානතිය නොදන්නාකම නිසා බොහෝ දෙනෙක් මේ සංසාර ගමනේ ඊට පහසුවෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙද්දිත් වටේ කැරකි කැරකි ඉන්නවා.
අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරනවා සතර සතිපට්ඨානයේදී එක සතිපට්ඨානයක් පුරුදු කළොත් ඒ සතිපට්ඨානයේ අයිති දිශාවේදී අපි පුරුදු පුහුණු කරන්න ඕනේ ඊළඟට මොන ධර්මද කියන එක. සතර සතිපට්ඨානයේ තිබ්බට ඒ සතර සතිපට්ඨානයේ එක එක දිශානතියට අයිති ධර්මතා තියෙනවා. ඉතින් ඒ ධර්මතා අපි ඉදිරියේදී තෝරම් බේරුම් කරගමු. දැන් අද පළවෙනි දවසේ නිසා ගැඹුරු ධර්මයක් මම මතු කරන්නේ නැහැ. ඔබ හැමදෙනා දැනගන්න ඕනේ මහා කාරුණික ආනන් වහන්සේ දේශනා කොට වදාළ ධම එක දිශානතියකට අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට තමයි අපට සසරින් ගැලවෙන්න පුළුවන් කියන කාරණාව. මහරහතන් වහන්සේලා 10 දෙනෙක් ස්ථාන 10ක වැඩ හිටියොත් එක මහරහතන් වහන්සේ නමකගෙන් කමඨහන් අරගෙන ඒ කමඨහන සුද්ධ කරන්න තව රහතන් වහන්සේ නමක් ගාවට යනවා. උන්වහන්සේද වඩන්න ධර්මතා ටිකක් කියලා දෙනවා. ඊළඟට තව රහතන් වහන්සේ නමක් ගාවට ඊතුරු කමඨහන සුද්ධ කරගන්න තව ටික දවසකින් යනවා. ඉතින් උන්වහන්සේ සීල විසුද්ධි ආදී විසුද්ධි සම්පූර්ණ කරන්න අපට කියලා දෙනවා. ඉතින් මෙහෙම රහතන් වහන්සේලා 19කගෙන්ම අවවාද අනුශාසනා අරගත්තාම අවසනයේදී 10 වෙනි රහතන් වහන්සේගේ අවවාද අනුශාසනාවෙන් සසරින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට හේතුව තමයි මහ රහතුන් බුදුරජාණන් වහන්සේ වදාළ දිසානති ටික හරියටම දන්නවා. එහෙම නැති වුණොත් එක මාර්ගයකට අයිති ධර්මතා ටික අපි එක ගුරුවරයෙකුගෙන් අහලා තවත් මාර්ගයකට අයිති ධර්මතා දිශාවකට අයිති ධර්මතා ටික තව ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන හැසිරුණාම හැම වෙලාවෙම එක තැන කැරකීමක් සිද්ධ වෙනවා. මම මේ කියන කාරණා මම ඉදිරියේදී හොඳට පැහැදිලි කරලා දෙන්නම්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ඔන්න ඔය දිසානතියකට නැත්තම් නිවැරදි නිවන් මාර්ගයකට ඉදිරියට යනකොට අපි දැනගන්න ඕනේ හරි හම්බ වෙන කරුණු ටිකක් තමයි මේ ධම් සාකච්ඡාව ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ. මේක භාවනා වැඩසටහනක් නෙවෙයි. සමත විපස්සනා භාවනා මාර්ගය පිළිබඳ වෙන කතිකාවතක් කියලා තිබ්බට මේක භාවනා මාර්ගයක් ගැන කියලා නෙවෙයි දෙන්නේ. මේ නිවන් මාර්ගයේ යනකොට අපිට දැනගන්න ඕන කරන කරුණු කාරණා ගොඩක් තමයි කියලා දෙන්නේ. මේවා නිවැරදිව දැනගත්තොත් තමයි අපිට භාවනා වඩන්න පහසු වෙන්නේ. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන් මාර්ගයේ අපි පිළිවෙලට උන්වහන්සේ වදාළ විදිහටම පුරුදු පුහුණු කළොත් තමයි අපි හැමෝටම සසරින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක එහිම් මෙහිම් පන්නලා ගියොත් බෑ. ඒක හොඳට සිහියේ තබාගෙන මේ ගාථාවේ අර්ථය තව ටිකක් අපි සිහිපත් කරමු. ඒකෙන් අපිට හොඳ අදහසක් එනවා මේ නිවන් මාර්ගය හා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව පිළිබඳව. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ සකල විද ධර්මයේ දේශනා කළේ කරුණු දෙකකට. මුළු ත්‍රිපිටක ධර්මයේම දේශනා කළේ අර්ථ දෙකක් පිණිසයි. මොකක්ද ඒ අර්ථ දෙක? සංවර අර්ථයයි ප්‍රහාණ අර්ථයයි. අර්ථ දෙකකට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එයින් පළවෙනි අර්ථය තමයි සංවර අර්ථය. එතකොට මේ සංවර අර්ථය කියන එක කොටස් පහකට බෙදෙනවා. මොනවද මේ කොටස් පහ? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය හා විරිය සංවරය කියලා. අපේ පින්වත්නි මේ සංවරය කියන එක අහුවෙන්නේ කොතනදීද? මේ සංවරය කියන එක විශේෂයෙන් අහුවෙන්නේ සීලේදී. සිත සංවර, කය සංවර කරන, වචනය සංවර කරන, සිත සංවර කරන කියන මේ තුන්දොර සංවර කිරීම හම්බ වෙන්නේ අපට සීලේදී. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හැම බුදුබණ පදයක්ම ඔයාලා හෙව්වොත් දේශනා කරලා තියෙනවා මෙන්න මේ සංවර කොටස් නැත්තම් මේ සංවර පහ පිණිස. හැම සූත්‍රයක්ම විමසලා බැලුවොත් මේ පහෙන් එකකට තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
පළවෙනි එක සීල සංවරය. මම වැඩි විස්තරයක් කරන්න මේ පිළිබඳ සීල සංවරය කියලා කියන්නේ අපේ කෙලෙස් ධර්ම ඒ මොහොතට ප්‍රහාණය කරමින් අකුසල ධර්මයෙන් අපිව වළක්වමින් ඒ කියන්නේ සිතේ තියෙන අනුශය කෙලෙස් නැගී හිටියාම ඒවා විතික්‍රමණය කරන්න දෙන්නේ නැතුව විතික්‍රම අවස්ථාව සිඳිමින් අපි සංවර කිරීමක් සිද්ධ කරනවා මේ සීල සංවරේ. කෙලෙස් වල අවස්ථා තුනයිනේ නේ. මොනවද අවස්ථා තුන? අනුශය අවස්ථාව, පරියුට්ඨාන අවස්ථාව, විතික්‍රම අවස්ථාව. අනුශය අවස්ථාව කියන්නේ කෙලෙස් අපට තියනවද කියලාවත් දැනෙන්නේ නැති විදිහට නිදාගෙන ඉන්නවා වාගේ යටපත් වෙලා හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන අවස්ථාව තමයි අනුශය අවස්ථාව කියලා කියන්නේ. යම් කිසි අරමුණක් ලැබිලා ඒ ක්ලේශ නැගෙනවා. දැන් අපේ හිතේ තරහ තියෙනවා. දැන් මේ වෙලාවේ තරහක් තියෙනවද? නැහැ. හැබැයි එකපාරම කවුරු හරි ඇවිල්ලා කනට ගැහුවොත් දැන් අන්න අරමුණක් ලැබුණු නිසා හිතේ නිදාගෙන වාගේ නැතුවා වාගේ තිබ්බු ද්වේෂයේ ශනිකෙන් පරිඋට්ටාන වෙනවා. ඒ කියන්නේ නැගී ඉන්නවා. ඒ නැගී හිටපු කෙලෙසය ඊළඟට අපි විතික්‍රමණය කරනවා. ඒ කියන්නේ ඒක කරන්නේ එක්ක වචනයෙන් එක්ක කයි. එක්ක අපි ආපහු කෙනෙකුට ගහනවා ද්වේෂයෙන්. ඒ අපිට ගහපු කෙනාට ආපහු ගහනවන්න විතික්‍රමණය කළා. මෙන්න මේ විදිහට කෙලෙසුන්ගේ මේ අවස්ථා තුනෙන් මේ විතික්‍රම අවස්ථාවට පත් නොදී ක්ලේශයන් යටපත් කරලා තියෙනවා. මොකෙන්ද? සීල සංවරයෙන්. පැහැදිලිනේ නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මෙන්න මේ කෙලෙසුන්ගේ විතික්‍රම අවස්ථාව ප්‍රහාණය කරන්නට නැති කරන්නට උන්වහන්සේ සීල සංවරය අපට දේශනා කළා. ගිහි ඔයාලට පංචශීලයක් වදාලා. කැමතිනම් උත්සාහය තියනවා නම් ඇවිල්ලා සමාදන් වෙන්න ගිහි අෂ්ටශීලයක් වදාලා, දසශීලයක් වදාලා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට සාමණේර උපසම්පදා සිල් වදාලා. මේ හැම සීලයක්ම නිවන් ප්‍රතිපදාවේ අංග. නෝ එකක්වත් සුළු කරලා හිතන්න එපා. මේ ඔක්කොම මේ නිවන් ගමනට අනුපිළිවෙල ප්‍රතිපදාවට අත්‍යවශ්‍යයි. ඊළඟ එක තමයි සති සංවරය. සති සංවරය කියලා කියන්නේ අපේ ඉඳුරන් තියෙනවා 6ක්. දොරටු 6ක් තියෙනවා. මොනවද මේ දොරටු 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය හා මනෝද්වාරය. මනසටත් කවදාවත් කොහෙවත් නැති අරමුණු වෙනවනේ. ඒ මනෝද්වාරයටත් අරමුණු වෙනවා එක හරහා. එතකොට මෙන්න මේ S2, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දොරටු 6 බොහෝම සිහියෙන් කෙලෙස් ඇතුල් වෙන්න නොදී ආරක්ෂා කිරීම තමයි සති සංවරය කියලා කියන්නේ. පැහැදිලිනේ? ගෙදරට හිඟන්නෙක් ආපුවාම හිඟන්නා දොරට තට්ටු කළොත් දොර ඇරියාම ඒ හිඟන්නෙක් නිසා, යාචකයෙක් නිසා එයාව ගේ ඇතුළට අරගෙන ආසනයක ඉඳවලා කණ්ඩ බොණ්ඩ දීලා සතු සාමිච්චියේදීලා එහෙම සලකන්නේ නැහැ. හැබැයි ඥාතිවරයෙක්, අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක් ආවොත් ගේ ඇතුළට අරගෙන අර විදිහට සලකනවා. එතකොට ඥාතිවරයාට එහෙම සැලකුවා කියලා මේ ඥාතිවරයා ආපහු පහවදා අපේ ගෙදර එයිද? දැන් අපේ අම්මාවොත්, තාත්තාවොත්, සහෝදරයෙක් ආවොත් එයා එළියේ තියලා කන්න ටිකක් දීලා පිටත් කරන්නේ නැතුව ගේ ඇතුළට අරගෙන යාට ආගන්තුක සත්කාර කරනවා. ඥාති සංග්‍රහ කරනවා. කන්න බොන්න දීලා මෙහි දකින්න තියෙන දේවල් වලට එක්කන් ගිහිලා සලකලා යවුවාම ආපහු එයිද යා හෙටත්? නෑ. එහෙම එනවාද ඔයාලගේ ඥාතිවරු? එහෙම එන්නේ නැහැ. සාමාන්‍ය ඥාතිවරයෙක් එහෙම එන්නේ නැහැ.
හැබැයි අපි යාචකයෙකුට ওই වැඩේ කෙරුවොත් හෙට උදේ දොර අරිනකොට සාමාන්‍ය යාචකයෝ 20ක් විතර එක්කගෙන තමයි අර යාචකයා ඒ ගෙදර ඉස්සරහා ඉන්නේ. ඒ තමයි යාචකයාගේ ස්වරූපේ. ඒ නිසා අපි යාචකයා ගේ ඇතුළට ගන්න නැහැ. එළියෙම තියලා දිය යුත්තක් දීලා එතනින්ම පිටත් කරලා හරිනවා. ආපහු එන්න කියලා ආරාධනා කරන්නෙත් නැහැ. හැබැයි ඥාතීන්ට එහෙමද? ආපහු පුළුවන් වෙලාවක ඇවිත් යන්න කියලාත් කියනවා. යාචකයෙකුට එහෙම අපි කියන්නේ නැහැ. අපේ පින්වත්නි, ඒ දෙන්නගේ තියෙන ස්වરૂපයේ හැටි. ඒ වාගේ අපේ මේ S2 කියන දොරටුව ඉස්සරහට එනවා හොඳ රූප හා නරක රූප කියලා රූප දෙකක්. හොඳ අරමුණු නරක අරමුණු කියලා. ඒවට කියනවා විසභාග අරමුණු සභාග අරමුණු කියලා. මේ විසභාග අරමුණු වලට ගේ ඇතුළට ගත්තොත් ආයා එනවා. ඒකේ ස්වરૂපය. හැබැයි සභාග අරමුණක් මේ S2 ඇතුළට ගත්තට ආයෙත් හිතලා අඬ ගහලා ආරාධනා කරලා ගත්තොත් මිසක එහෙම නැවත නැවත එන්නේ නැහැ. දැන් බලන්නකෝ යාලට කුසල අරමුණක් හිතලා ගන්න එපේ. ඉබේ එන්නේ නැහැ. හැබැයි අකුසල අරමුණ ආයා එනවා. ඒක බලහත්කාරයෙන් යටපත් කරගන්න ඕනේ. අර හිඟන්නා ඇතුළට ගත්තොත් ආපහු හිඟන්නොත් 100 200 එන්න ගත්තාම බැනලා ගහලා එලව ගත්තොත් මිසක නැත්තම් හිඟන්න වෙන එක නතර කරගන්න බැරි වෙනවා. හැබැයි ඥාතීන්ට එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ කුසල අරමුණු අකුසල අරමුණු. ඒ නිසා අපි සතිය නැමැති මුරකරු දොරටුව ගාව තියලා හොඳ අරමුණු අරගෙන නරක අරමුණු ටික එතනින්ම සලකලා පිටත් කරනවා. අන්න ඒකට තමයි සති සංවරය කියලා කිව්වේ. ඔකට තව නමක් කියනවා. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේත් ඔය සති සංවරයට. ඊළඟ එක තමයි ඥාන සංවරය. ඥාන සංවරය කියලා කියන්නේ අපේ පින්වත්නි දැන් ඔය අරමුණු මේ කියන හය හරහා අපේ අධ්‍යාත්මයට එනකොට මේ රූප දකිනකොට සද්ද ඇහෙනකොට අපි සිහියෙන් මේ හොඳ නරක තේරුම් අරගෙන බලහත්කාරයෙන් එවුවා ඇතුළට ගන්න නැතුව ඉන්න එක සති සංවරය හිතලා. හැබැයි ඒ එන එව්වගේ ඇත්ත ඇති සැටියට දැනගෙන ඒවා ඥාණයෙන් දුරු කිරීම තමයි මේ ඥාන සංවරය කියන්නේ. උදාහරණයක් කියන්නම්කෝ. කවුරු හරි කපටි මිනිස්සෙක් ඥාතිවරයෙක් විදිහට අපිව අන්දන්න එනවා. අපිව රවට්ටන්න එනවා. දොර ඇරියාම මෙන්න ඉන්නවා ටයි කෝඩ් දාගෙන. කියනවා මං ඔයාව අඳුරනවා, ඔයාගේ තාත්තා අඳුරනවා, අම්මා අඳුරනවා, එයාලගේ තොරතුරු මෙහෙමයි කියලා ඒ සියල්ල හොයාගෙන සමහර විට අපිව රවට්ටලා කීයක් හරි අරගෙන යන්න එන කපටි මිනිස්සු ඉන්නවා. දැන් අපිට මේ එනපොට හොඳ නෑ කියලා තේරුනොත් සමහර විට ඒ පුද්ගලයාට මොකක් හරි බොරුවක් හරි නැත්නම් සම්මිය ප්‍රයෝගයක් හරි කරලා එයාගේ මැගෑරලා එයාව එතනින් පිටත් කරලා යවනවා. තව ක්‍රමයක් තියෙනවා එයාව යවන්න. කොහොම හරි එයාගේ ඇත්ත හොයා ගන්නවා. ඇත්ත හොයාගෙන ඔයා මේ කෙනෙක් නේද? ඔයා අසවල් තැන නේද ඉන්නේ? මට බොරු නේද කිව්වේ? ඔයා අසවල් තැන ඉන්නවා කියලා. නමුත් ඔයාගේ ගම මේක නේද? නම මේක නේද? කියලා එයාගේ ඇත්ත එලි කෙරුවොත් ඒ මිනිස්සයා ආයේයිද අපිව රවට්ටන්න? ආයේ ඉන්නේ නැහැ. ඇත්ත එලි නොකොට අර විදිහට මැගෑරලා ගියොත් ආය එනවා අපිව රවට්ටන්න. එතකොට මේ සති සංවරයෙන් විසභාග අරමුණු පහ කළාට ආයේ විසභාග අරමුණු එනවා. මේ ඥාන සංවරයෙන් අරමුණේ ඇත්ත ඇති සැටියට දැනගත්තොත් තේරුණාද? ඒ කියන්නේ මේ අරමුණේ තියෙන මේ විදර්ශනාවක් ගැන කියන්නේ ඒ අරමුණේ තියෙන ඇත්ත දැනගන්නවා. ඒ අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය දැනගන්නවා. එහෙම දැනගෙනම අරමුණ පහ කළොත් ආයේ අරමුණ අපට වද දෙන්නේ නැහැ නේද?
ආන්න ඒ වාගේ අරමුණු වල ඇත්ත ඇති සැටියට දැනගෙනම අරමුණ පහ කිරීම තමයි මේ ඥාන සංවරය කියන්නේ. මේවා අපට ඉස්සර හැදී අහුවෙනවා. දැනට අර්ථය විතරක් දැනගන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඔන්න ඔය ඥාන සංවරය පිණිස. මුළු ජීවිත කාලෙම මේ සංවර පහ පිණිස තමයි ධර්මයේ දේශනා කළේ. එතකොට අපි රූපයක් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්. මේ විදිහට තමයි රූපය අපේ ඇස් වලට චක්කු විඥාණයට අරමුණු වෙන්නේ කියලා මේ විස්තර ඉගෙන ගන්නවානේ. ඔන්න ඔය තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත දැනගෙනම රූපය පහ කළොත්, විසභාග ශබ්දය පහ කළොත් ආය කවදාවත් අපිට ඥානයේ එළඹ තියෙන තාක්කල් ඒක ආපහු අපේ හිතට බාධා කර වෙන්නේ නැහැ ක්ලේශේ. ඔකට ලස්සන උපමාවක් තියෙනවා. මිනිස්සෙක් අන්ධකාරය යනකොට කණුවක් පාස් කරන්න බැරුව ඉන්නවා. ඇයි ඒ අන්ධකාරය නිසා මේ පාරේ හිටවලා තියෙන කණුව මිනිස්සෙක් අමනුස්සෙක් වාගේ තමයි පේන්නේ. ඉතින් පොඩ්ඩක් ළඟට යනකොට අමනුස්ස සංඥාව එනවා, හිටගෙන ඉන්න මිනිස්සෙක් වාගේ තේරෙනවා, බය හිතෙනවා, ආපහු දුවගෙන එනවා. මෙහෙම පැත්තකට ඇවිල්ලා බලාගෙන ඉන්නකොට ආපහු තේරෙනවා මේක කණුවක් කියලා. නමුත් ළඟට යනකොට ආය අමනුස්ස සංඥාව එනවා. ඉතින් මෙහෙම කණුව පාස් කරලා යන්න බැරුව ඉන්න කෙනෙක් කොහොම ඉන්නකොට ලොකු ගිනි සුලක් ගත්තු කෙනෙක් ඔය කණුව ගාමින් යනවා. යනකොට ආලෝකයෙන් දකිනවා, නුවණක් පහළ වෙනවා, මේක කණුවක්ම යන්න ඇත්ත දැක්කා. ආපහු අන්ධකාරේ හිටියත් කිසිම බයක් හැකක් නැතුව අර කණුවට අමනුස්ස සංඥාව අය හිතලවත් ඇති කරන්න බෑ යාට. මේ කණුවක් නෙමෙයි මේ අමනුස්සයෙක් කියලා කෙනෙක් එයාව බය කරන්න හැදුවත් එයා බය වෙන්නේ නැහැ අය. කණුවක් බව ප්‍රත්‍යක්ෂ වුණා. ඒ වගේ මේ එන විසභාග අරමුණු තියෙනවානේ. රාගය වඩන, ද්වේෂය වඩන, මෝහය වඩන, කෙලෙස් අවුස්සන විසභාග අරමුණු ඇස් දෙකට එනකොට, කන් දෙකට එනකොට ඒ අරමුණේ ඇත්තම ওই විදිහට දැනගත්තොත් ආයේ අරමුණු වලට අපේ හිත ඇතුලේ තියෙන කෙලෙස් මතු කරන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඥාන සංවරය කියලා වදාන්නේ. ඊළඟ එක තමයි කාන්ති සංවරය. කාන්ති සංවරය කියලා කියන්නේ, කාන්තිය කියලා කියන්නේ මොකක්ද? ඉවසීම. මේ බුදුරජාණන් වහන්සේ අපට මොනවද ඉවසන්න වදාළේ? මොනවද ඉවසන්න වදාළේ? බුද්ධ දේශනාවේ මොනවද අපට ඉවසන්න කියලා තියෙන්නේ? නින්දා ඉවසන්න ඕනේ. අපහාස ඉවසන්න ඕනේ. කීර්ති ප්‍රශංසා ඉවසන්න ඕනේ. ලාභ අලාභ ඉවසන්න ඕනේ. යස අයස ඉවසන්න ඕනේ. ඒ වගේම බලය ඇතිවීම නැතිවීම ඉවසන්න ඕනේ. පාඩු ඉවසන්න ඕනේ. උෂ්ණය ඉවසන්න ඕනේ. සීතල ඉවසන්න ඕනේ. මැසි මදුරු උවදුරු ඉවසන්න ඕනේ. ඒ වගේම රළු ස්පර්ශ ඉවසන්න ඕනේ. සාගින්න ඉවසන්න ඕනේ. පිපාසය ඉවසන්න ඕනේ. නොඑක ලෙඩ රෝග නිසා ඇතිවෙන රුදුරු වේදනා ඉවසන්න ඕනේ. මේ වාගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ උන්වහන්සේ පාරමී භූමියේ ඉවසලා අපට පෙන්නවා මේ නිවන් ගමනේදී මේ දේවල් ඉවසන්න ඕනි කියලා. උන්වහන්සේ ක්‍රියාවෙන් අපට පෙන්නවා. ඒ වගේම උන්වහන්සේ දේශනාවෙන් අපට පෙන්නවා උෂ්ණය දැනෙන වෙලාවක, සීතල දැනෙන වෙලාවක මේ විදිහට හිතන්න. මේ විදිහට හිතලා ඒව බාධා කරන්නේ නැතුව නිවන් මාර්ග ඉදිරියට යන්නයි කියලා. පින්වත්, එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ දහම හොඳට අහන්න අද ඉඳලා ධර්ම දේශනාවක් අහනකොට, බණ පොතක් කියවනකොට මෙන්න මේ කාන්ති සංවරය පිණිස නේද බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ කියලා. එකක් නෙවෙයි, ඔය පහ මොළුවේ තියාගෙන බලන්න. හැම බණ පදයක්ම ඔය පහෙන් එකකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඔය බාහිරින් කයට එන උපද්දරව ටිකක් නේ මං කිව්වේ. ඒ විතරක් නෙවෙයිනේ. මනසට එන කෙලෙස් 1000ක් තියෙනවා. මනසට එන ආසාවන් තියෙනවා. ඒ වගේම මනසට එන හැඟීම් තියෙනවා. මේ සියල්ල ඉවසන්න ඕනේ. මේ සියල්ල ඉවසා වදාරාගෙන තමන්ගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගය පුරන කෙනාට තමයි
මේ නිවන් ගමන සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කන්ති සංවරය අපේ ගාව පුරුදු කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ අපේ පින්වත්නි විරිය සංවරය පිණිස. මොකක්ද වීරිය කියලා කිව්වේ? දැන් මෙවුවා ඔයාලා දන්න දේවල්. බණ අහන නිසා, ධර්මයේ හැසිරෙන නිසා නිතර පුරුදු පුහුණු කරන දන්න දේවල්. වීරිය කියලා කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන වලට. මොනවද? හිතේ තියෙනවා රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මද, මාන්න, කුහකකම් ඔක්කොම හිතේ තියෙනවා අපි. සමහර වෙලාවට ඒවා පරිඋට්ටාන වශයෙන් නැගී හිටිනවා. එතකොට ඊර්ෂ්‍යා, මද, මාන්න, කුහකකම් ආපුවාම කයින් වචනයෙන් ඒවා එළියට දානවා. ඉතින් මෙවුවා අපේ උපන්න අකුසල්. මේ උපන්න අකුසල් නැති කරගන්නයි අපි වීරිය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධම් දෙසුවේ ඒ පිණිස. ඊළඟට අම්මා මරණ අදහස, තාත්තා මරණ අදහස, රහතුන් මරණ අදහස, බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා පහස කරන අදහස, ධර්මීය විකෘති කරන අදහස, සංඝයාට නිନ୍ଦා පහස කරන අදහස මේ ඔක්කොම අපේ හිත ඇතුලේ තියෙනවා. මේ කෙලෙස් ඔක්කොම තියෙනවා. ඒවා එකක්වත් තාම පරිඋට්ටාන වශයෙන් නැංගේ නැහැ. හැබැයි තියෙනවා හිත ඇතුලේ. මෙන්න මේ කෙලෙස් නැති කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට අපි දන් දෙනවා, සිල් ගන්නවා, භාවනා වඩනවා, ගුණ නුවණ පුරනවා, බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන කරනවා. මේ කරන කුසල් ඔක්කොම අපි ගාව තියෙනවා. දැන් පුරුදු පුහුණු කරනවා. මෙන්න මෙවුවා තව පුරුදු පුහුණු කරගන්න, අඩුපහඩු හදාගන්න අපි වීරිය කරන්න ඕනේ. මං හැමදාම දන් දෙනවා කියන තැනින් නවතින්න හොඳ නැහැ. ඒ දානේ තියෙන අඩුපහඩු හදාගන්න ඕනේ. දන් දෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොහොමද මට පිළිපදින්න වදාලේ? උන්වහන්සේ දන් දුන්නේ කොහොමද? ඒවා නැවත නැවත හොය ඉගෙනගෙන ඒ දැන් හිතේ ඉපදිලා තියෙන දානමය කුසලයක් තව වඩන්න පුරුදු වෙන්න ඕනේ. උපං කුසල්. නූපං කුසල් මොනවද ඔයාලගේ? නූපං කුසල්. මේ මුළු සංසාර භව ගමනේම අපට නූපං කුසල් තියෙනවා නම් ඒ තියෙන්නේ අපේ පින්වත්නි සෝවහන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග කුසල් ටික. අනිත් ඔක්කොම කුසල් අපේ හිතවල ඉපදිලා තියෙනවා. අපි ධ්‍යාන උපදවලා තියෙනවා, අභිඥා උපදවලා තියෙනවා, මහා තාපසුර වෙලා ඉර සඳු අතගාලා තියෙනවා. ඉතින් මේ වාගේ සංසාරේ හොඳට ওই කුසල් උපදවලා තියෙනවා. මේ ජීවිතේ නැති වුණාට සසර උපදවලා තියෙනවා. අපිට තාමත් මේ සංසාර ගමනේ උපදව ගන්න බැරි වුණේ අපේ මහත්තයා. මෙන්න මේ මාර්ග කුසල් ටික. මේ ජීවිතේ අපි ගමු. මේ ජීවිතේ අපට උපදව ගන්න බැරි වුණු උපදවලා නැහැ සමහරට හිත ඇතුලේ. ඒ වගේම තමයි පච්චේ පරිග්ඝහ ඥානමය කුසලයේ ඉපදිලා නැහැ. ප්‍රථම ධ්‍යාන කුසලයේ ඉපදිලා නැහැ. ဒုတိ ය ධ්‍යාන කුසලයේ ඉපදිලා නැහැ. ඉතින් මේ විදිහේ කුසල් අපේ හිතේ ඉපදිලා නැහෙනි. අන්නේ කුසල් සසර පුරුදු කරපු කුසල් අන්නේව අපේ චිත්තසංතාන තුළ උපදවා ගන්නටයි මහා කරුණිකයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙමනම් මෙන්න මේ සතරාකාර වූ වීරිය චිත්තසංතාන තුළ උපදවන්නට ලෞතර බුදුවරු දහම් දෙසුවේ. දැන් ඔන්න ඔය සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය හා විරිය සංවරය. මේ සංවර ටික, මේ කොටස් ටික හිත ඇතුලේ තියෙන්න ඕනේ ආය බුදුබණ අහනකොට. බුදුබණ අහනකොට සම්මර්ෂණය කරන්න ඕනේ. නිකාම් මහගෙන ඉඳලා හරියන්නේ නැහැ. තමන් මේ වෙනකන් අහපු ධර්මකාරණත් එක්ක ගලපන්න ඕනේ. ගලපලා සැක ඇති තැනක් තියෙනවා නම් කල්යාණ මිත්‍රයන්ගෙන් ඒවා විමසලා සැක දුරු කරගන්න ඕනේ. සැක දුරු කරගෙන තමන් මේ වෙනකොට ඉගෙනගත්තු අහපු දේත් එක්ක මේක ගැලපෙනවා නම්, සම වෙනවා නම් ඒක නැවත මානසිකාර කරලා ඒ දැනුම ස්ථිර කරගන්න ඕනේ. ඒ නිසා ඔන්න ආය බුදුබණ අහනකොට ඔයාලගේ හිතේ කාරණා පහක් තියෙනවා. මේ පහෙන් එකකටද මේ ස්වාමින් වහන්සේ ධම් දෙසන්නේ කියලා බලන්න ඕනේ. මේ දේශනා කරන ධර්ම දේශනාව එක්කෝ සීල සංවරය පිණිස වෙන්න ඕනේ. එහෙම නැත්නම් සති සංවරය පිණිස වෙන්න ඕනේ ධර්ම දේශනාව.
එහෙමත් නැත්නම් ඥාන සංවරය පිණිස, එහෙමත් නැත්නම් කන්ති සංවරය පිණිස, අඩුමතරමේ විරිය සංවරය පිණිස හරි මේ ධර්ම දේශනාව වෙන්න ඕනේ. ඔය කියන සංවර කොටස් පහෙන් එකකටවත් නෙවෙයි නම් ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ ධර්ම දේශනාව ඔබට මෙලව යහපත පිණිස, පරලොව යහපත පිණිස, නිවන් පිණිස පවතින බුදුබණක් නෙවෙය. ඒක තමයි ඇත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණක්මද මේ ඇහෙන්නේ කියලා තේරුම් ගන්න ඔන්න මිම්මක් හම්බුණා දැන්. පින්වත්නි, මේ ලෝකේ බුදුබණ තියෙනවා, බණ තියෙනවා, අත්නෝමති තියෙනවා. කොටස් කීයක් තියෙනවද? 3යි. මේ ලෝකේ දේශකයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ බුදුබණ තියෙනවා, බණ තියෙනවා, අත්නෝමති තියෙනවා. එතකොට යම් ස්වාමින් වහන්සේ නමක් මාත් ඇතුළුව යම් ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට බුදු මුවින්ම වදාළ දහම් පාඨයක් දේශනා කරනවා නම් ඒකට කියනවා බුදුබණ කියලා. බුදු මුවින් වදාළ ධර්මයට කියනවා බුදුබණ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුයාත වුණු, ධර්මයට ගැළපෙන ධර්ම විග්‍රහයක් කරනවා නම් ඒක බුදුමුවින් වදාළ එකක් නෙවෙයි එතකොට. හැබැයි බුදුමුවින් වදාළ ධර්මයට ගැළපෙනවා, සම වෙනවා. රහතන් වහන්සේලාගේ මුවින් වදාළ දේවල්, රහත් හිතකට අවබෝධ වුණු දේවල්, ධර්ම මාර්ගයට ගැළපෙන දේවල්, බුද්ධ අධ්‍යාශයට ගැළපෙන දේවල්. අන්න එහෙම දහම් කරුණක් පහදනවා නම් ඒකට කියනවා බණ කියලා. මොනවද? බණ කියලා. එතකොට ඔය බුදුබණයි බණයි අතරට අපි උපමා කතා දානවා සමහර ඒවා. එහෙම කරනවානේ. මම අද බණට එනකොට මෙන්න මෙහෙම සිද්ධියක් මුණ ගැහුණා කියලා බණ ඇතුළේදීම ස්වාමීන් වහන්සේලා කියනවා. ඒවා බණ නෙවෙයි. ඒවා බුදුබණත් නෙවෙයි. ඒවා බණත් නෙවෙයි. ඒ උන්වහන්සේගේ අත්නෝමති. හැබැයි තව ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට අටුවාවක, ටීකාවක රහතන් වහන්සේ නමක් දේශනා කරපු උපමාවක් කියනවා. අන්න ඒ උපමාව බණක්මයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ත්‍රිපිටකේ වදාළ උපමාවක් උන්වහන්සේ ධර්මකාරණේ විස්තර කරන්න ගන්නවා. එතකොට ඒකත් බුදුබණක්මයි. එනිසා හොඳට මතක තියාගන්න, පැයක් බණ ඇහුවොත් ඒ පැය ඇතුළත විනාඩි කිහිපයක් බුදුබණ අහලා තියෙනවා. තව යම් කාලයක් බණ අහලා තියෙනවා. තව යම් කාලයක්, සමහරට වැඩි කාලයක් ඒ ස්වාමීන් වහන්සේගේ අත්නෝමති අහලා තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. මේ දේශනා කරන්නේ බුදුබණ නම් ඔය පහෙන් එකකටමයි මේ ධර්ම දේශනාව පවතින්නේ. මේ දේශනා කරන්නේ බණම නම් ඒ කාන්තේම ඔය පහෙන් එකකටමයි තියෙන්නේ. හැබැයි මේ දේශනා කරන්නේ අත්නෝමති නම් ඒ ස්වාමීන් වහන්සේගේ අත්නෝමති නම් දේශකයන් වහන්සේගේ, එතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අත්නෝමති දේශනාව මේ කියන සීලාදී සංවර පහෙන් එකක් පිනිසද පවතින්නේ. මේ එකක් මගේ సంతානියේ වැඩෙන්න, මේ ආන ශ්‍රාවකයෝ මේ සංවර පහෙන් එහිකටද මේ යොමු කරවන්නේ කියලා නුවණින් බලන්න ඕනේ. ඒ පහෙන් එකකට නම් යොමු කරවන්නේ, ඒක ඒකාන්තයෙන් බණක් වෙනවා. ඇහුවට කමක් නැහැ. පැහැදිලිනේ? එතකොට දැන් විහිළු බණක් ඇහුවොත්, විහිළු බණ කතාවක් ඇහුවොත්, ඒ විහිළු බණ කතාවේ අපේ පින්වත්නි මේ කොටස් පහෙන් එකක් ශ්‍රාවකයාගේ හිතේ වැඩෙනවද? සීල සංවරයේ වැඩෙනවද? සමහර වෙලාවට එක එක ස්වාමින් වහන්සේ දේශනා කරන ආකාර වෙනස් වෙන්න පුළුවන්. සමහරට විහිළු කතාවක් කියලා නමුදු ඔය සංවර පහෙන් එහෙකට ඔයාලව යොමු කරනවා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ගිහියන් හැටියට ඒකින් ගත යුතු මේ අර්ථය ගත්තට කමක් නැහැ. මම ප්‍රතික්ෂේප කළා හෝ ඒවා හොඳ නැහැ කිව්වා හෝ නෙවෙයි. කවුරු හරි ස්වාමින් වහන්සේ දේශනා කරන එක වචනයක් නමුදු ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. ගිහියෝ හැටියට අපි බොහොම ශ්‍රද්ධාවෙන් ඒකට දෙසවන් දෙන්න ඕනේ. දීලා මෙන්න මේ තරාදියට දානවා.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මේ කරුණු පහට මෙයින් එකක් පිණිසද මේ කාරණය මේ බුදුබණ ටික යෙදෙන්නේ. එහෙනම් ඒ පිණිස ඒක අරගන්න. නැත්තම් බැහැර කරලා දාන්න වෙනවා. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අපේ පින්වත්නි ප්‍රහාණය පිණිස, ප්‍රහාණ අර්ථය පිණිස. මේ සංවර කොටස් පහ වදාලේ වෙන කිසිවක් පිණිස නෙමෙයි, ප්‍රහාණ අර්ථය පිණිස, ප්‍රහාණ පහක් පිණිස. මේ සංවරය පිණිස උන්වහන්සේ බණ වදාරන්නේ අපේ సంతාන තුළ, මේ ලෝවැසි සත්වයා තුළ ප්‍රහාණ කෙලෙස් ප්‍රහාණ පහක් ඇති කරවන්න. මොනවද මේ කෙලෙස් ප්‍රහාණ පහ? පළවෙනි එක තමයි තදංග කෙලෙස් ප්‍රහාණය. දැන් ඔයාලා බණ අහන්නේ මොකක් පිණිසද? පස්වැදෑරුම් වූ සංවරය පිණිසයි බණ අහන්නේ. වෙන කිසිවක් පිණිස නෙවෙයි බණ අහන්නේ. එතකොට මේ පස්වැදෑරුම් සංවරය පිණිස බණ අහන අපේ ඔන්න ඔය කෙලෙස් ප්‍රහාණය වෙන පහෙන් එකකින් කෙලෙස් ප්‍රහාණය වෙන්නත් ඕනේ. ඔයාලා දන් දෙනකොට, සිල් ගන්නකොට, භාවනා වඩනකොට, බණ අහනකොට මොන දේ ශාසනය ඇතුලේ කළත්, යම් පින්කමක් සංවිධානය කරනකොට ඕනම දෙයකදී මෙන්න මේ කියන කෙලෙස් ප්‍රහාණ පහෙන් එහෙකින් ඔයාලගේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය වෙන්න ඕනේ. පැහැදිලිනේ? පළවෙනි එක තදංග කෙලෙස් ප්‍රහාණය. මොකක්ද අපේ පින්වත්නි තදංග කෙලෙස් ප්‍රහාණය කියලා කියන්නේ? අපේ අම්මලා දන්නවා. තදංග කෙලෙස් ප්‍රහාණය කියන්නේ. තදංග කෙලෙස් ප්‍රහාණය කියන්නේ ඒ මොහොතට කෙලෙසුන්ගේ වන ප්‍රහාණයකට. දැන් අපේ අම්මලා අද මේ බණ අහන වෙලාව ගන්නකො දැන් තදංග කෙලෙස් ප්‍රහාණයක ඉන්නවල ඔක්කොම. දැන් මේ වෙලාවේ මේ මොහොතේ මේ බණ අහන පැයේ ඔයාලගේ රාගය තදංග වශයෙන් යටපත් වෙලා ප්‍රහාණය වෙලා තියෙන. දැන් හිතේ රාගය නැහැනේ. දැන් හිතේ ද්වේෂය නැහැ. හිතේ මෝහය නැහැ. දැන් මේ වෙලාවේ හිතේ ඊර්ෂ්‍යාව නැහැ. ඔය 1500ක්ම කෙලෙස් නැහැ. දැන් ඔයාලගේ හිතේ තියෙන කුසල සිත් පෙළක්. සතුටෙන් නම් බණ අහන්නේ සෝමනස්ස සහගතයි. දැන් නම් නිදිමතයි එපා වෙලා කියලායි නම් බණ අහන්නේ උපේක්ඛා සහගතයි. කොහොමත් ඔයාලගේ හිත ඥාන සම්පයුක්තයි. ඔයාලා කොහොමත් කම්පල අදහන නුවණින්මයි බණ අහන්නේ. ඒක කැසකයක් නැහැ. ආවේ බණ අහන්න ඉඳගත්තේ සමහර වෙලාවට අසංකාරිකව. දැන් නම් ඉන්නේ සසංකාරික වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ කුසල් සිත් හතරෙන් එකක් තමයි ඔයාලගේ චිත්තසංතානයේ පවතින්නේ. එතකොට අපේ පින්වත්නි දැන් කෙලෙස් නැහැ. තණ්හාදී කෙලෙස් මූලයන් තියෙනවා. නැතුවා නෙවෙයි. ඔයාලා කෘතඥ හින්දා. අපි හැමෝම. එතකොට මේ තණ්හාදී කෙලෙස් මුල් තිබ්බට ඔය ලෝභ දේශ මෝහාදී කෙලෙස් මේ වෙලාවේ හිතේ නැහැ ප්‍රහාණය වෙලා. ඒ ප්‍රහාණයට කියන්නේ නැති වෙන්නම ප්‍රහාණය වුණා නෙවෙයි. නැවත නූපදිනා විදිහටම ප්‍රහාණය වුණත් නෙවෙයි. මේ කුසල් අරමුණේ ඉන්න නිසා කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙනවා හිතෙන්. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. දන් දෙනකොට තෘෂ්ණාව, ලෝභය තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා ඔයාලගේ හිතවල. දාන චේතනාව පහළ වෙනකොට, අලෝභ චේතනාව පහළ වෙනකොට ලෝභය තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. ඒ වෙලාවේ කෙලෙස් නෑ හිතේ. ඒකයි මරුණහම සුගතිය කියන්නේ. එහෙනම් ඔයාලා දම්පින්කම් කරනකොට අනුමතරමේ දානය උයන වෙලාවේ පවා ඔයාලගේ හිතවල තියෙන බොහෝ කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. එහෙනම් ඔයාලා යන්නේ බුදුමගද නැද්ද? බුදුමග. මෙන්න මේ ප්‍රහාණ පහෙන් එකකින් කෙලෙස් ප්‍රහාණය වෙනවන් නම් ඔයාලා ඉන්නේ බුදුමගේ හැම වෙලාවෙම. හොඳට මතක තියාගන්න මේ ශාසනයේ මොන දේ කළත් මිදුලක් අතු ගෑවත් ඊළඟට මේ පන්සල විහෙර විහාරයේ සම්බන්ධ සංවිධාන කටයුතු වල නිරත වුණත් දානමාන ආදිය කළත් හොඳට අවධානයෙන් ඉන්න මේ කටයුත්ත සිදු කරන දෑ අතරතුර මේ කියන පස්වැදෑරුම් වූ කෙලෙස් ප්‍රහාණයෙන් එකකින් මගේ හිතේ කෙලෙස් මේ වෙලාවේ ප්‍රහාණය වෙලාද කියලා. බොහෝ වෙලාවට මේ සාසනික හැම කටයුත්තක්ම කරනකොට ඔයාලගේ හිතේ
ශාසනය පිළිබඳ බුදුරජාන් වහන්සේ පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ කුසල් සිත් පහළ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ හිත බලන්න ඔයාලගේ හිත බලනකොට තේරෙයි මගේ හිතේ දැන් ලෝභය නෑ, රාගය නෑ, ද්වේෂය නෑ, මේ ඔක්කොම කෙලස් ටික තදංග වශයෙන් ප්‍රහාණය වෙලා කියලා. එහෙනම් සතුටු වෙන්න අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පිය සෙනෙහසේ කියලා. පිය සෙවණේ කියලා. පිය සෙවණේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඔය පස් ආකාරයෙන් එක ආකාරයකින් නිතරම කෙලස් ප්‍රහාණය වෙනවා. ඊළඟ එක තමයි විස්කම්බන ප්‍රහාණය. මෙවුවා කියලා දෙන්නේ අහලා අතාරින්න නෙවෙයි. විශේෂයෙන් මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ කරුණු 10 හැම ශ්‍රාවකයෙකුගේම හිතේ තියෙන්න ඕනේ. හැම වෙලාවකම මේක මිමි දඬු පහක්. තේරුණාද? මං අහන්නේ බුදුබණද, මං අහන්නේ ධර්මයේද, මං අහන්නේ නිවන් මාගේද කියලා අපට මැනලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් මේ පහ හිතේ තිබ්බොත්. මේක සම්මර්ෂණය කරන්නකො නිතරම. බණ අහන වෙලාවේ කුසල් දහම් වල නිරත වෙන වෙලාවේ හරි සතුටක් දැනෙනවා අපේ හිත තුළට. මේක සම්මර්ෂණය කළා. ඇයි දැන් මං ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුමගේ කියලා දැනෙනවා මේක සම්මර්ෂණය කරන හැම වෙලාවෙම. ඊළඟට විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ අපේ පින්වත්නි දීර්ඝ කාලයකට සිද්ධ වෙන කෙලෙස් ප්‍රහාණයට. ඒ කියන්නේ දීර්ඝ කාලයකට කෙලෙස් යටපත් වීමට තමයි විස්කම්බන ප්‍රහාණය කියන්නේ. දැන් අපේ අම්මලාම ගන්නකො. දැන් කාලයක් තිස්සේ දන් දෙනවනේ. කාලයක් තිස්සේ බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කරනවනේ. දැන් අශ්‍රද්ධාව කියන එක ඔයාලගේ හිතේ කාලයකින් මතු වුණාද? දැන් කල්පනා කරලා බැලුවොත් අශ්‍රද්ධාව සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පූජාවට ගරහනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරහනවා, බුදුරජාණන් වහන්සේට දන් දෙන්න එපා කියනවා. දැන් මේ වාගේ දෘෂ්ටි කෙලෙස් මේ අවුරුදු 6 දැන් අපේ පන්සල පටන් අරගෙන මේ අවුරුදු 6-7 පුරාවටම අම්මලාගේ හිතවල ඇති වෙලා තියෙනවද? තාත්තලාගේ හිතවල ඇති වෙලා තියෙනවද? නෑනේ. කල්පනා කළොත් මෙහෙම කෙලෙසයක් මංගාව තියනවද කියලාවත් හිතා ගන්න බෑනේ. අශ්‍රද්ධාව කියන එක, බුදුරජාණන් වහන්සේට බණින්න හිතෙනවා කියන එක, බුද්ධ පූජාවට ගරහන්න හිතෙනවා කියන මෙවැනි කෙලෙසයක් මගේ හිතේ තියනවද කියලාවත් අපට හොයාගන්න බෑනේ. අවුරුදු ගාණක් ආපස්සට මෙනෙහි කරගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව මිසක් බුදුරජාණන් වහන්සේ ගැන කවම කවදාකවත් තරහක් මගේ හිතේ ඇති වෙලා නැහැ කියලා පේනවා. එහෙනම් ඒ කෙලෙස් විස්කම්බන වශයෙන්ම ප්‍රහාණය වෙලා ඔයාලගේ හිතවලින්. අන්න දීර්ඝ කාලීනව කෙලෙස් තියනවද කියලාවත් හොයන්න බැරි විදිහට දීර්ඝ කාලීනව කෙලෙස් යටපත් වෙලා තිබීම තමයි විස්කම්බන ප්‍රහාණය කියන්නේ. ඔන්න දැන් අම්මලා තාත්තලා මෙච්චර කාලයක් මේ ශාසනය ඇසුරු කරගෙන දම්පින්කම් කළානේ. ශාසනය කටයුතු කළානේ. දැන් බලන්න ඔයාලගේ හිතවල දියුණුවක් තියනවද කියලා. ඕන්න තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඉස්සර අද හවසට මොකක්ද කොහෙද යන්නේ? මොන මුහුදු වෙරළටද යන්නේ? කවුරු එක්කද සෙට් වෙන්නේ? ඉතින් ඔහොම තමයි සිතුවිලි පහළ වුනේ. හැබැයි දැන් බොහෝ වෙලාවට හවස පන්සලට යන්න. දැන් මේ පින්කමක් සංවිධානය කරන්න, දානයක් මානයක් ගැන ඉදිරි පින්කම් ගැන කතා බහ කරන්න. හවසට පන්සලේ වැඩ කටයුතු ගැන මීටින් එකක් දාගන්න. දැන් ඕවනේ සිතුවිලි පහළ වෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද ඔයාලගේ හිත මේ ශාසන ප්‍රතිපදාව තුල දියුණු වෙලා කියලා? වැඩිලා කියලා. ඉස්සර ඔහොම හිතුන්නේ නැහනේ. එනිසා මේ විස්කම්බන කෙලෙස් ප්‍රහාණය දැන් ඔයාලගේ චිත්තසංතාන තුල වෙලා තියෙන්නේ බොහෝ කෙලෙස්. දැන් යම් කිසි දෙයක් හරි හම්බ කරගත්තාම සමහර අම්මලා මං හිතන්නේ මේ අම්මලා තාත්තලා ඔක්කොම මෙහෙමයි. මාසෙට දානෙට වෙන් කරනවා ටක් ගාලා. අර පින්කමට මේ පින්කමට කියලා පඩිය අතට එනකොටම වෙන් කරනවා. විස්කම්බන කෙලෙස් ප්‍රහාණයක් නෙවෙයිද? අලෝභය, ලෝභය කොච්චර යටපත් වෙලාද ඔයාලගේ? ඉස්සර සමහර විට රුපියලක් වියදම් කරන්න
හිතුනේ නැති හිත වෙන්න පුළුවන්. මං ඔයාලා එහෙම කියනවා නෙවෙයි. මේ ලෝකේ ගොඩක් මිනිස්සු එහෙමයි. හැබැයි මේ සාසන ප්‍රතිපදාවට ඇවිල්ලා දන් දීලා පින පුරුදු කළාට පස්සේ එයාලගේ අර කියන තණ්හාව මේ විස්කම්බන වශයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. ආයෙ මතුවෙන්නේ නැහැ සමහරට මේ මුළු ජීවිතේටම. ඒ ප්‍රහාණය වෙච්ච කෙලෙස් සමහර වෙලාවට තව ආත්ම ගානකට මතුවෙන්නේ නැහැ. ඒ තරමට යටපත් වෙලා ප්‍රහාණය වෙනවා. හැබැයි ඒවා නැතිම වුණා නෙවෙයි. යටපත් වෙලා ගියා ආත්ම ගානකට. දැන් මේ දානය පුරුදු කරන බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන පුරුදු කරන අපේ මේ මව්පියවරු ඊළඟ දිව්‍ය ජීවිතයක් ලැබුවත් මනුස්ස ජීවිතයක් ලැබුවත් මේ හුරුව යනවා. ඒ ජීවිතේ මීට වැඩියේ ධනට පිනට ගුණයට යොමු වුණු සිත් ඇතුව උපදින්නේ. ඒ නිසා ඔයාලට මේ ජීවිතයේ ඔය විස්කම්බන වශයෙන් පහ වුණු කෙලෙස් මතු ජීවිතයක ඔయితත් වැඩියේ පහ වෙලා යනවා යටපත් වෙලා යනවා. එහෙමනම් මේ විස්කම්බන කෙලෙස් ප්‍රහාණය මේ සාසන ප්‍රතිපදාවේ අපි ගාව සිද්ධ වෙන්න ඕනේ. අර සංවර පහේ හැසිරෙනකොට. වෙලානේ තියෙන්නේ නේ. කොහොම හිතන්න. මේ ධර්මතා දැනගෙන හිතනකොට තමයි ආත්ම ප්‍රීතියක් ඇති වෙන්නේ. ආත්ම සන්තෝෂයක් ඇති වෙන්නේ. තමන් කරන වැඩේ ගැන පුදුම විදිහේ තෘප්තියක් ඇති වෙනවා. අන්නේ තෘප්තිය ඇති වෙන්න මේ ධර්මතා මෙනෙහි කරන්න ඕනේ. ඊළඟ කාරණය තමයි සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය. මේ සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණයට තමයි අපි මේ යන්නේ. සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ අපේ පින්වත්නි සෝහම් මාර්ග සිතේදී. සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් මතු නූපුදිනාසේම මුළුත් එක්කම සිඳලා දාන එකට තමයි සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය කියන්නේ. ඒක සිදු වෙන්නේ මාර්ග සිත් හතරෙදී. දසෝහම් මාර්ගය ගත්තාම සීලබ්බත පරාමාස දිට්ඨි විචිකිච්ඡාදී කෙලෙස් ධර්ම හා ඊට අනුයාත වූ කෙලෙස් ධර්ම සියල්ල සතර අපාය උපදින අකුසල් කරන්න හේතු වෙන කෙලෙස් ආදී මේ සියල්ලම සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණයට වෙනවා. ආය උපදින්නේ කවදාවත්. ඒ වගේම තමයි සකදාගාමි මාර්ගයට එනකොට කාමරාග ව්‍යාපාද කියන මේ ධර්මතා වල ඕලාරික ස්වභාවය. එහෙම නැත්නම් අර පරිඋත්ථාන ස්වභාවය සම්පූර්ණයෙන්ම සිඳිලා යනවා. අනුසය වශයෙන් සියුම්ම තමයි සකදාගාමි හිතක කාමරාග ව්‍යාපාද ආදී පවතින්නේ. ඉතින් මේ විදිහට මාර්ග සිත් හතරෙදී මතු නූපුදිනා විදිහටම වෙන කෙලෙස් ප්‍රහාණයට කියනවා සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය කියලා. මම ඉදිරි තුන වැඩි විස්තර කරන්නේ නැහැ. ඊළඟට පටිපස්සද්දි කෙලෙස් ප්‍රහාණය. පටිපස්සද්දි කෙලෙස් ප්‍රහාණය කියන්නේ ගින්නක් පත්තු වෙනකොට එතන ලොකු දාහයක් තියෙනවනේ. අපි ගින්න නිවනවා. ගින්න නිවුවට තාම ගිනි ගොඩේ රස්නේ තියෙනවා. ඒ රස්නේ තියෙනකල් එතන සිසිලසක් නැහැ, සැනසුමක් නැහැ. මේ කාමරේ ලොකු ගිනි ගොඩක් ගහනවා. කාමරේ රත් වෙලා. අපි ගින්න නිවලා දානවා. නිවලා දැම්මත් ගින්න නිසා හටගත්තු උණුසුම පවතිනවා. ඊට පස්සේ අපි දොර ජනෙල් ටික ඇරලා මේ වායු සමීකරණ යන්ත්‍රය ටික වෙලාවක් ක්‍රියාත්මක කරලා තිබ්බහම ඒ උණුසුමත් නැති වෙලා ගිහිල්ලා මෙතන සිසිලසක් සැනසුමක් ඇති වෙනවා. අන්න ඒ වාගේ සෝවහන් වෙනකොට සකදාගාමි වෙනකොට අනාගාමි වෙනකොට මාර්ග සිත් තුනේදී කෙලස් ගින්න නිවනවා. ආය ඇවිලෙන්නෙම නැති වෙන්න කෙලස් ගින්න නිවනවා. මාර්ග සිතේ කෙලස් ගින්න නිවුණත් අර කෙලස් ගින්න නිසා හටගත්තු රස්නය තියෙනවා. ඒ ගිනි ගොඩක රස්නය නැති කරන්නට අපි ගින්න නිවලා පස්සේ රස්නයත් නැති කරන්න අලු ගොඩට වතුර බාල්දි දෙකක් තුනක් හලනවා වාගේ මාර්ගසිතෙන් පස්සේ ඵලසිත දෙකක් තුනක් හට ගන්නවා. ඒ ඵලසිත දෙක තුනෙන් අර කෙලෙස් ඌෂ්ණය සංසිඳිලා නිවීමටපත් වෙනවා හිත. ඵලසිත වලින් සෝවහම් ඵලසිතෙන් සකදාගාමි ඵලසිතෙන් අනාගාමි ඵලසිතෙන් අර කෙලෙස් 1000 සංසිඳිලා යනවා. තේරුණා නේද? එතකොට ඒ නිවීමට සංසිඳීමට කියනවා පටිපස්සද්දි කෙලෙස් ප්‍රහාණය කියලා.
ඔය මාර්ගඵල ලැබපු කෙනෙක් ආපහු ඵල සමවතට සමවදිනකොට ඒ කියන්නේ සෝවහම් ඵලයේ සිත් පෙලක් පවත්වන්නේ ඵලසිතට සමවදින වෙලාවට ආය නිවන අරමුණු වෙන නිසා එයාගේ හිතේ තව ඉතුරු මාර්ග වලින් නැති කරන්න කොච්චර කෙලෙස් තිබ්බත් දැන් අවිද්‍යාව තියෙනවා ඊළඟට තණ්හාව තියෙනවා ඉතින් දිට්ඨි තියෙන මේ නොයෙක් කෙලෙස් ධර්ම තිබ්බට මේ කෙලෙස් ධර්ම අර ඵල සමවතට සමවදින වෙලාවේ යාගේ හිතේ නැහැ. ඒවා ඔක්කොම මේ පටිපස්සද්දි ප්‍රහාණය වෙලා. අපි අර පිනක හැසිරෙන වෙලාවට කෙලෙසිය හිතේ තිබ්බත් තදංග වශයෙන් ප්‍රහාණය වෙලා සැනසෙල්ලක් ආවනේ. ඒ වාගේ සෝවහම් පුද්ගලයෙක් සකදාගාමි පුද්ගලයෙක් අනාගාමි පුද්ගලයෙක් ඵල සමවතට සමවදිනකොට එයාගේ හිතේ කෙලස් 10 සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. නිවන අරමුණු කරගෙන තමයි ඵල සමවතේ. අන්න යාට වෙන ඒ කෙලස් නිවී යාමට කියනවා. තව කෙලස් තියෙනවානේ. රහත් මාර්ගඥානෙ නැති කරන්න තව කෙලස් තියෙනවා ඔය තුන් දෙනාගේ. ඒ කෙලස් තිබ්බත් ඒ කිසිදු කෙලස් 1000ක් නැතුව සංසිඳෙනවා. ඒ සංසිඳීමට කියනවා පටිපස්සද්දි ප්‍රහාණය කියලා. ඊළඟට රහතන් වහන්සේගේ ඵලසිතට කියනවා ඒ රහතන් වහන්සේගේ ඵලසිතේදී සකල විද කෙලෙස් වලින් උන්වහන්සේ නිදහස් වෙනවා. ඒකට කියනවා නිස්සරණ ප්‍රහාණය කියලා. පැහැදිලිද ඔය ධර්ම කාරණා ටික? අද ලොකු දෙයක් ඉගෙන ගත්තේ මේ ඉගෙනගත්තු කාරණා පහ අමතක කරන්න එපා කවදාවත්. ඔයාලා නිවන් දකින්නකම්ම මේ කාරණා පහ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට එක මොහොතක්වත් බුදු මගින් නිවන් මගින් බැහැරට යන්නේ නැහැ. නිවන් මගින් බැහැරට යන හැම වෙලාවෙම මේ කාරණා පහ සිහියේ තිබ්බොත් ෂණිකයෙන් දැනගන්න පුළුවන්. එනිසා මේ සංවර කොටස් පහත් ප්‍රහාණ කොටස් පහත් හොඳට ඔළුවේ තියාගන්න මතක තියාගන්න කවදාවත් අමතක නොවෙනා විදිහටම බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් ධර්මීය දේශනා කළේ මොකටද ලෝකෙට පහළ වෙලා මේ යථා බුද්දේන දේශිතං කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තමයි සැනසුම සෙවූ උතුමෝ හා සැනසුම ලැබූ උතුමෝ ගමන් කළේ. අන්නේ උන්වහන්සේලා වැඩි මග දැන් මේ කිව්වේ. ඔය කාරණා පහ අනිත් ප්‍රහාණ පහ කියන මේ කාරණා 10 දන්නේ නැති අය සැනසුම සොයාගෙන ගියතු උතුමෝ යන මගක නෙවෙයි යන්නේ. එයා දන්නේ නැහැ යන මග. මේක දැනගත්තාම තමයි දන්නේ මම නිවන් මගේද යන්නේ කියන කාරණාව. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව යමෙක් පිළිපදිනවා නම් අපි පිළිපදිනවා නම් අපි මොකක්ද අපි ගාව වෙන්න ඕනේ? මේ කියන පස්වැදෑරුම් සංවරය තියෙන්න ඕනේ. ඒ වගේම ඒ කරන කියන සිතන නිවන් ගමනේ හැම ක්‍රියාවක් තුළම ප්‍රහාණ පහින් එකක් යෙදෙන්න ඕනේ. එහෙමනම් ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු සව්වෙක්ව නිවන් මගේමයි. නිවන් මගෙන් බැහැර වෙන්නේ නැහැ. මෙන්න මේ අනුපිළිවෙල ප්‍රතිපදාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට නිවන් දකින්න ඕන නම් පුරාතනයේ සිට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා ළඟ පටන් කල්යාණ මිත්‍ර පෙරහැරෙන් පැවතෙන අනුපිළිවෙල භාවනා මාර්ගය අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ අනුපිළිවෙල භාවනා මාර්ගයේ ප්‍රථමයෙන්ම හම් වෙන එක තමයි භාවනාවට කලින් කරන පූර්වක්‍ෘත්‍ය. මේවා මම කෙටියෙන් මතක් කරගෙන යන්නේ මේ දහම් සාකච්ඡාව සම්පූර්ණ වෙන්න ඕන හින්දා. දැන් මේ කරුණු ඒ තරම් වැදගත් නැහැයි කියලා හිතුණත් දැන් මේ කාරණා පහ දැන ගන්නකොටම තේරෙන්නේ නැති මෙවුවා ගොඩක් වැදගත් කියන එක. අපේ නිවන් ගමනට. එතකොට අපේ පින්වත්නි මේ පූර්වක්‍ෘත්‍ය කියන එක. පූර්වක්‍ෘත්‍යයට අදාළ කාරණා ගොඩාක් තියෙනවා.
අපි හිතන්නේ භාවනා පූර්ව කෘත්‍ය කියන්නේ අර භාවනාවට ඉස්සර වෙලා සජ්ජායනා කරන එක කියලානේ. නැහැ මේ භාවනා පූර්ව කෘත්‍ය කියලා කියන්නේ භාවනාවට ප්‍රධාන භාවනාවට කලින් කළ යුතු ටික. ඒකට සිල් සමාදන් වීම, තෙරුවන් වන්දනා කර ගැනීම, කමා කර ගැනීම, කමඨහන් නිසි පරිදි ලබා ගැනීම, ඊළඟට කමඨහන වචනයෙන් දරා ගැනීම, සිතෙන් දරා ගැනීම, ඊළඟට ගුරු මුඛයෙන් කමඨහන සිද්ධි කර ගැනීම, මේ ආදි වශයෙන් කාරණා ගොඩක් මේ පූර්ව කෘත්‍යයට අයිති. එනිසා මේ පූර්ව කෘත්‍ය හරියට සම්පාදනය කරගත්තේ නැති කෙනෙක් පදනමක් නැතුව ගෙයක් හදනවා වගේ තමයි භාවනා කරන්න ගත්තොත්. අපට ගෙයක් හදන්න පුළුවන් පදනමක් නැති වුණාට නිකන් වැල්ලේ ගඩොල් තියා ගෙයක් බඳින්න පුළුවන්. හැබැයි ඒ ගේ ස්ථිර නැහැ. පුංචිම අභියෝගයකින් ඒ ගේ ආපහු කඩාගෙන වැටෙනවා. ඒකයි ඔය ස්ථීර පදමනමක් නැතුව සමහර භාවනා යෝගී සමහර ස්වාමින් වහන්සේලා පව සමහර එක එක දෘෂ්ටි මත දරන ස්වාමින් වහන්සේලා සෝවහම් ඵල දක්වා අනාගාමි ඵල දක්වා අරගෙන ගියත් පස්සේ ඒවා පිරිහෙනවා කියලා කියන්නේ. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාවේදී ලබන සෝවහම් ආදී මගඵල කවදාවත් පිරිහෙනවා නෙවෙයි. වෛස්තිරයි. හැබැයි ඔය කියන පදනම නැතුව හදපු ගෙවල් පස්සේ පිරිහෙනවා. පස්සේ කඩා වැටෙනවා. ජරා ජීර්ණ වෙනවා. ඒවා ස්ථීර නැහැ. පුංචි සුලඟකට උනත් වටවන්න පුළුවන්. ඒවා ඇති වෙනවා කාලයක් පවතිනවා බබලනවා ඊට පස්සේ ඒවා නැති වෙලා යනවා. හැබැයි අවුරුදු 2500ක් ගානක් පරම්පරාවෙන් පරම්පරාවට ගුරු මුඛයෙන් ගුරු මුඛයට ආපු මේ වටිනා අනුපිළිවෙල ප්‍රතිපදාව භාවනා ක්‍රම කවදාවත් සාසනන්තරධානය දක්වා නැති වෙන්නේ නැහැ. ඒවට පදනමක් තියෙනවා. ඒ නිසා මේ පූර්ව කෘත්‍ය කියන එකත් අන්න ඒ වාගේ අනුපිළිවෙල සම්පූර්ණ වෙන්න කළ යුතු වැඩපිළිවෙලක්. එතකොට අපේ පින්වත්නි මේ පූර්ව කෘත්‍ය කියන එක සුළු කොට නම් තකන්න එපා. භාවනාවේ පූර්ව කෘත්‍ය සුළු කොට තකන්න එපා. ඒකේ තියෙනවා ලොකු බලයක්. මේ භාවනා පූර්ව කෘත්‍යයේ ප්‍රථමයෙන්ම අපට කියවෙන දෙයක් තමයි සීල සමාදානයෙන් පස්සේ පුරුදු කරන්න කියලා කමඨහන් 4ක්. දැන් ඔය අතරෙදි කිය යුතු කාරණා තිබ්බත් ඔය නිතර අහන නිසා මම එවුවා මග හරිනවා හැම වෙලාවෙම. විශේෂ කරුණු ටික මේ මතු කරන්නේ භාවනා 4ක් පූර්ව කෘත්‍යයට ඇතුළත් කරලා දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ භාවනා 4 මොනවද? බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව හා මරණ සති භාවනාව. එතකොට මේ කියන භාවනා 4 පූර්ව කෘත්‍ය ඇතුළට දැම්මේ මම නෙවෙයි. මගේ ගුරුවරයාත් නෙවෙයි. මේ දැන් ලංකාවේ ඉන්න වත්මානයේ ඉන්න ස්වාමින් වහන්සේ නමකුත් නෙවෙයි. අවුරුදු 100කට 200කට 500කට 1000කට උඩද හිටපු ස්වාමින් වහන්සේ නමකුත් නෙවෙයි. මේක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේ පටන්ම බුදුරජාණන් වහන්සේගේ පටන්ම පැවතෙන පෞරාණික භාවනා ප්‍රතිපදාව. මේවා ඉක්මවලා කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ගියොත් අන්න අර පදනමක් නැති ගෘහයක් වාගේ වෙනවා යාගේ භාවනාව. සංසාරේ මෙවුවා පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට මේවා සිතුවිල්ලකින් දෙකකින් එක භාවනාසනයකින් සම්පූර්ණ කරලා ප්‍රතිඵල ලබන්නත් බැරුවා නෙවෙයි. තේරුණාද? එතකොට අපි හැමෝම සසරදී අතීත බුද්ධ ශාසනවල මෙවුවා පුරුදු පුහුණු කරලා තියෙනවද නැද්ද කියන කාරණේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මේ බිම සකස් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දායාදය රෝපණය කරන්න නම්. බිම සකස් නොකරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝ දායාදය මේ సంతානේ කවදාවත් රෝපණය කරන්න බෑ. පැලවෙන්නේ නැහැ හිටෙව්වට. තේරුණාද? කමටහන් ඉගෙන ගන්න පුළුවන්. ඒවා භාවනා කරන්නත් පුළුවන්. අවුරුදු ගාණක් ඒවා වඩන්නත් පුළුවන්. ඒවා ගැන දැනුම හසල දැනුම ඇති වෙන්නත් පුළුවන්.
ඒ කමඨහන් තුල සිත පවත්වන හින්දා නැවත නැවත කෙලෙස් ඔය කියපු තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන්නත් පුළුවන්. හැබැයි කවදාවත් සමුච්ඡේද පටිපස්සද්දී නිස්සරණ කියන ප්‍රහාණයන් දක්වා මේ භාවනා ප්‍රතිපදාව එතකොට දියුණු කරන්න බෑ. ඒකට මෙන්න මේ පූර්ව කෘත්‍ය තුලින් නැත්තම් මේ සතර කමඨහන් තුලින් අපේ සිත සකස් කරගන්න ඕනේ. හරියට බිමක් සකස් කරනවා වගේ පෝරු ගාලා හාලා වල් අයින් කරලා මඩ පොහොර ගහලා වී ටික වපුරන්නට බීජ වපුරන්නට වෙලක් සකස් කරනවා වාගේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු දායාදේ නැමැති බීජය ආනපාන සති භාවනාව ඊළඟට විදර්ශනා භාවනාවන් මේ කර්මස්ථාන වපුරන්නට අපේ මේ సంతානය සකස් කරගන්න ඕනේ. ඒකට මේක කරන්න මොනේක ලොකු බලයක් තියෙනවා අපේ පින්වත්නි. අපට නොපෙනෙන නොදැනෙන මොකක් හෝ ලොකු ශක්තියක් තියෙනවා මේ සතර කමඨහම් පුරුදු කරලා සිත හොඳට පුරුදු පුහුණු කරලා වඩලා ඊට පස්සේ ගුරු මුවකින් කමඨහනක් අරගෙන මූල කර්මස්ථානයක් අරගෙන භාවනා කරන්න පටන් ගත්ත තැන ඉඳලා භාවනාව දවසින් දවස වැඩෙන්න ගන්නවා. කොච්චර දැනුම තිබ්බත් කොච්චර ප්‍රඥාව තිබ්බත් මේ කියන පූර්වකෘත්‍ය සම්පූර්ණ කරන්නේ නැතුව භාවනා කරන්න ගිය කෙනෙකුට කොච්චර වැඩුවත් භාවනාව වැඩෙන්නේ නැහැ. අපට නොපෙනෙන මොකක්ද බලවේගයක් ඒක ඇතුලේ තියෙනවා. ඒක බුදුවරු දන්නවා. මහ රහතුන් දන්නවා. අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුවරු දේශනා කළ මහ රහතුන් දේශනා කළේ ඕවා මොකක් හරි දැනගෙන. දැන් අපි බෝධින් වහන්සේට වඳින්නේ ඇයි? බෝධින් වහන්සේට වඳින්නේ ඇයි? ගහකට වඳින්නේ ඇයි? ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්බිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ. ඉමේතේ මහා බෝධි මේ මහා බෝධිය ලෝකනාතේන පූජිතා බුදුරජාණන් වහන්සේ විසින් පූජා කරපු එකක්. බුදුරජාණන් වහන්සේ පූජා පවත්වපු එකක්. අනිමිස ලෝචන පූජාදී එන් උන්වහන්සේ පූජා පවත්වපු එකක්. ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා. උන්වහන්සේ වැඳපු හින්දා. උන්වහන්සේ පූජා කළ හින්දා. අහම්පිතේ මමද අහම්පිතේ නමස්සාමි මමද නමස්කාර කරනවා බෝධි රාජා නමස්තේ මේ බෝධි රාජයන් වහන්සේට මමත් නමස්කාර. මොකක් නිසාද වඳින්නේ? මේ ගහේ මෙච්චර ಗುಣ තියෙනවා මේකට වැන්දොත් මෙහෙම වෙනවා කියලා අපි දන්නේ නැහැ. මහා කරුණිකයාණන් වහන්සේ දන්නවා මොකක්කටද මේ වඳින්නේ කියන කාරණාව. උන්වහන්සේ වැඳපු නිසා අපිත් වඳිනවා. ඒ තමයි ශ්‍රාවකයාගේ හැටි. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය, ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රතිපදාව අකුරක්වත් ඉස්පිල්ලක්වත් එහෙම කරන්නේ නැතුව ඊට අනුයාත වෙන කෙනා තමයි ශ්‍රාවකයා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා නම් මහණෙනි නිවන් දකින්නට ඔබලා ඔළුවෙන් හිටගෙන ඉන්න ඕනේ හැමදාම පෑ පෑ ගානේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ නිසා අපට කරන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඇයි එහෙම ඉන්න ඕනේ කියන එක. එහෙම හිටියාම මොකද වෙන්නේ? ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද බැරිද කියන එක ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා. ඔක අපි දන්නවා නම් අපට ශාස්ත්‍රු කෙනෙක් ඕනේ නැහැනේ. ගුරුවරයෙක් ඕනේ නැහැ. අපටම පුළුවන් ඒක යන්න. අපි ඒක දන්නේ නැති නිසා තමයි අපට ගුරුවරයෙක් ඕනේ, ශාස්ත්‍රවරයෙක් ඕනේ. අපට තේරෙන්නේ නැති නිසා, අපි දන්නේ නැති නිසා. ඒ නිසා මේ බෝධින් වහන්සේට වඳින්නේ, පිටිපිලිම වහන්සේ නමකට වඳින්නේ. ගුණසලකලා තමයි. ඇත්ත දැනගෙන තමයි. හැබැයි ඇත්තටම ඔය බෝධියට වැඳීමේ, ඇත්තටම පිළිමයකට වැඳීමේ, ඇත්තටම ධාතුන් වහන්සේකට වැඳීමේ ආනිසංසය කොහොමද වෙන්නේ කියන කාරණාව දන්නේ සර්වඥයන් වහන්සේ. සියල්ල දන්න බුදු නුවණක් තියෙන අනාවරණ ඥානයක් තියෙන උතුමන් වහන්සේ. ඒ නිසා අපේ පින්වත්නි අපිට නොදැනුණත් නොතේරුණත් මේකේ ලොකු දෙයක් තියෙනවා කියලා අපට නොදැනුණත් බුදුවරු අදාලා නම් ඒ ශාස්ත්‍රු ප්‍රතිපදාව අපි ගෞරවයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. එනිසා මේ සතර කමඨහන් කියනවා භාවනාවට ප්‍රථමයෙන් අපේ సంతානේ වගා කරගන්න ඕනේ. එතකොට අපට
භාවනාව පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි භාවනාව වඩ아가න යනකොට අපේ හිතේ අසද්ධාව ඇති වෙනවනේ. දැන් බලන්නකො කාලයක් භාවනා කරපු මිනිස්සු පස්සේ හාමුදුරුවරුන්ටත් බැන බැන යනවා. එහෙම නැද්ද? මහා විදර්ශනා යෝගී සමහරට සෝහම් ආදී මාර්ගඵල ලැබලා කියලාත් ප්‍රසිද්ධ වෙනවා. අවසානෙට ශාසනයටම ගරහා යනවා. පන්සල් වලට ශ්‍රාවකයන්ට පුද පූජා වලට බැන බැන යනවා. ඇයි මේ? සතර කමටහන් වඩලා නැහැ. විදර්ශනා කෙරුවා මහා ලොකු භාවනා යෝගීන් වුණා. නමුත් භාවනාවේ පදනම සතර කමටහන් වඩලා නැහැ. බුදු ගුණ භාවනාව වඩලා නැහැ. සද්ධාව හිතේ නැහැ. ඒ නිසා අපට යම් තැනකදී අසද්ධාව ආවොත් ඒ අසද්ධාව ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. ශාස්ත්‍රු අවවාදවල සැකයක් ආවොත් ඒක ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ බුදු ගුණ භාවනා මානසිකාරය නිසා. අපේ පින්වත්නි මේ නිවන් ගමනේදී සමහර ඒවා අහුවෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ නිසාමයි පිළිගන්න වෙන්නේ. නැත්තම් කොයි පැත්තෙන් බැලුවත් ඒක බොරුවක්. අපේ ඥානයේ හැටියට අපේ දැනුමේ හැටියට කොයි පැත්තෙන් බැලුවත් ඒක බොරුවක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ නිසාම පිළි අරගෙන ඕන එකක් කියලා ඒක කරන්න සිද්ධ වෙනවා. අන්න ඔය තැන්වලදී මේ බුදු ගුණ භාවනාව වඩලා භූමිය සකස් කළ නොතිබිච්ච කෙනා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාද ඉක්මවා යනවා. එතකොට මේ නිවන් ගමනින් බැහැරට යනවා. ඉතින් එවැනි බාධක එනවා මේ නිවන් ගමනේදී. ඒ බාධක ජය ගන්න මේ බුදු ගුණ භාවනාව වඩලා ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශ්වාසය හිතේ ඇති වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මෛත්‍රී භාවනාව ගත්තොත් භාවනා කරනකොට තරම් ගැටුම් ඔය ගිහි ජීවිතේ ගත කරනකොටවත් ඔයාලට එන්නේ නැහැ. දන්නවද? ඔයාලට ගැටුම් එනකොට ගැටුනේ මොකක් නිසාද කියලා තේරුම් ගන්න හරි පුළුවන්. මේ භාවනා මාර්ගේ යනකොට එන හැල හැප්පීම් ගැටුම් කොහින්ද ආවේ කොහොමද ආවේ මොකද වුනේ කියලාත් හිතා ගන්න බෑ. අන්නේ විදිහේ ගැටීම් වෙනවා මේක ඇතුළේදී. මේ භාවනා මාර්ගය යනකොට හේතු හොයාගන්න බෑ. සමහරවිට ඒ වාගේ ගැටුම් එනවා මේක ඇතුලේ. ඉතින් මෙන්න මේ වාගේ අවස්ථාවල ඒක ජය ගන්නට මේ මෛත්‍රී සිත කියන එක පුදුම විදිහට පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ. මේ භාවනා මගේදී. ඒ වගේම තමයි මේ භාවනා මගේ යනකොට ඔය ගිහි ජීවිතයක් ගත කරන ඔයාලට භාවනා නොකරන ඔයාලට භාවනා නොකරන ඕන කෙනෙකුට ඇතිවෙන ඕලාරික අරමුණු කෙරෙහි ඇතිවෙන ඇලීම් වලට වැඩියි මේ සියුම් වූ අරමුණු කෙරෙහි සමහර වෙලාවට එක බත් කටක් කෙරෙහි සමහරට සිතේ ඇතිවෙන පුංචි සිතුවිල්ලක් කෙරෙහි සමහර වෙලාවට භාවනාවේදී දකින්න එක පුංචි ආලෝකයකට ඔයාලගේ බිරිඳට ස්වාමියාට දරුවන්ට බැඳුනට වඩා බැඳෙනවා. එහෙම අවස්ථා එනවා. සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට අමනුෂ්‍යෝ පේන්න ගන්නවා. ධ්‍යාන ආලෝක ඇති වෙනකොට නැත්නම් විදර්ශනා ආලෝක ඇති වෙනකොට සිතේ හොඳට කෙලෙස් යටපත් වෙලා තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වෙලා සිත ප්‍රභාස්වර වෙනකොට ඒ ආලෝකයේ ඇතුළට අපට අර වගේ පේන්න ගන්නවා. ඉතින් ඒ අය ඇවිල්ලා අපට එක එක කතා කියනවා. ඉතින් ඒවා බොරු නෙවෙයි ඇත්ත. ඉතින් එතකොට දැන් මේවා අහන්න මෙව්වා කියන්න ඊට පස්සේ ආසය ඇති වෙනවා. ඊට පස්සේ අර ඒවා සියල්ල අනිත්‍ය වශයෙන් දැකලා නිවන් මඟ සම්පූර්ණ කරගන්න යන ගමන වැළකීලා අන්තිමේදී ඒත් එක කටයුතු කරන්න යනවා. ඒවා සමහරට කියනකොට ගිහි අය හරි ආසයි අහනවා මිනිස්සු. එතකොට මිනිස්සුන්ට තව තව හොය හොය කියන්න හිතෙනවා. ඉතින් මේ විදිහේ මේ නිවන් මගේදී එන සමහර දේවල් සම්බන්ධව දැඩි බැඳීමක් ඇලීමක් ඇති වෙන වෙලාවට ඒ වගේ හිත ගලවලා නිවැරදි මාර්ගයට යන්න මේ අසුබය භාවනාව පුරුදු කරන්න ඕනේ. අසුබ භාවනාව කියන්නේ මේ රාග අරමුණක් හිතට ආපුවාම නැත්නම් රාග දර්ශනයක් දැක්කහම ඒකේ රාගේ නැති කරගන්න භාවනාවක්ම නෙවෙයි. මතක තියාගන්න. ඒක හිතේ තියෙන කෙලෙස්
බැඳීම් ගලවන්න පුළුවන් භාවනාවක්. හරියට රෙදි හොදන දියරයක් වාගේ. දහපුවාම රෙදි වල තියෙන කහට ගැලවෙනවා. නිකන් සේදුවත් කහට ටික යනවා ඊට පස්සේ. ඒ නිසා මේ අසුබය අපි පුරුදු කරන්න ඕනේ. අපි ඉස්සරහට ඒවා කතා කරමු. ඊළඟ එක තමයි මරණ සතිය. මරණ සතිය නැති වුණොත් මොකද වෙන්නේ? මේ ලෝකෙට මෙච්චර මෙහෙම දෙයක් වෙලා තියෙන්නේත් මේ මරණ සතිය නැති හින්දානේ නේද? භාවනාව පැත්තකින් දාන්නකෝ. අපි ගිහි ජීවිතේ අසාර්ථක වෙන්නෙත් පාලකයෝ පාලනයෙන් අසාර්ථක වෙන්නෙත් ස්වාමියා ස්වාමියාගේ කාර්යයෙන් අසාර්ථක වෙන්නෙත් බිරිඳගේ යුතුයකම් වලින් අසාර්ථක වෙන්නෙත් හාමුදුරුවන්ගේ වැඩ වලින් අසාර්ථක වෙන්නෙත් සාසන ප්‍රතිපදාව යන ඔක්කොම මේ ප්‍රතිපදාවෙන් අසාර්ථක වෙන්නෙත් මේ මරණ සතිය එළඹ නොසිටින නිසා. කම්මැලි හිතෙන්නේ, වීරිය නැති වෙන්නේ, අලස වෙන්නේ, වැඩ කල් දාන්න හිතෙන්නේ, අද බෑ හෙට කියලා හිතෙන්නේ, අද ටිකක් නිදා ගන්නවා හෙටම කරනවා කියලා හිතෙන්නේ අයියේ මේ මරණ සතිය එළඹ නොසිටින නිසා. අපි මහත්තයා හෙට උදේ 5-6 වෙනකොට මැරෙනවා කියලා දන්නවනම් අද නිදාගන්නේ නැහැනේ. කොච්චර දේවල් තේද කරන්නේ? අප්‍රමාදී වෙයිද? ඒ නිසා මේ මරණ සතිය නාසිකාග හුස්ම දක්වා එළඹුණොත් ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න ඉස්සර වෙලා මගේ මරණය වෙනවා කියන තැනකට මරණ සතිය ආවොත් හැම මොහොතකම අප්‍රමාදී. ඒක අමාරුයි. නමුත් කාලයක් මරණ සතිය පුරුදු කළාම කෙනෙකුට එහෙම පුළුවන්. ඉතින් මෙන්න මේ සතර කමඨහන් තුලින් තමයි අපට නිවන් ගමනේදීන සියලු බාධක ජය ගන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් හදලා දෙන්නේ. නිසා මේකත් ගොඩාක් ජීවිතේට ඕනේ. හොඳයි අද කාරණා ගොඩක් කතා කළා සම්පූර්ණ පත්‍රිකාව අපිට කතා කරන්න බැරි වුණා. නමුත් වටිනා කාරණා ගොඩක් මං හිතන්නේ ජීවිතයට එකතු කරගත්තා. මේ කියපු දේවල් හා සම්බන්ධව සැකතැනක් ගැටලු තැනක් අහන්න දෙයක් තියෙනවා නම් දැන් අහන්න අවස්ථාව තියෙනවා. ඔය කියපු කාරණාවන් කොතන හරි තැනක් නොහැටුණා කියලා හිතෙනවා නම් ඔව් අපේනිය ඔව් ඒ පූර්වක්‍ෘත්‍යයට වදාලේ භාවනා ටික භාවනා 4 කොහොමද කරන්නේ කියන කාරණාව ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒක මම අද විස්තර කරන්නේ. අපි ඉදිරියේදී මේ භාවනා 4 මේ පුරුදු පුහුණු කරනවා. මම හිතන්නේ මේ පත්‍රිකාවේ මම අවසානට දාලා තියෙන මේ බුදුගුණ භාවනාව ඇතුලේ සාකච්ඡා කරන කාරණා ටික බුද්ධානුස්සති භාවනාවට කලින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම තෙරුවන් වැඳීම, කමා කර ගැනීම, ජීවිත පරිත්‍යාග කිරීම එක එක ක්‍රම තියෙනවා කරන හැටි. කමටහන් අරගෙන භාවනා කරන යෝගාවචරේ. ඊළඟට පින් දීම, පින් අනුමෝදන් වීම, කමටහන් ඉල්ලා ගන්න වාක්‍ය. දැන් සිල් ඉල්ලන වාක්‍ය වගේ කමටහන් ඉල්ල ගන්නත් වාක්‍ය තියෙනවා. ඒවා කියලා බොහොම සද්ධාවෙන් චාරිත්‍රානුකූලව ඒ කමටහන්ක් ඉල්ල ගන්න හැටි. ඊළඟට සිල් ආවර්ජනා කරන හැටි. තමාට කරගත යුතු අවවාද තියෙනවා යෝගීෙක් භාවනාවට ප්‍රථම එවැනි අවවාද. ඊළඟට මෙත් වැඩීම, පිළිකුල මෙනෙහි කිරීම, මරණීය සිහි කිරීම. නිවැරදිව බුදුගුණ භාවනා උපචාර සමාධිය දක්වා වඩන අයුරු හා මේ බුද්ධානුස්සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කොහොමද කියන කාරණාව. ඒක විශේෂයෙන් එකතු කරන්නත් හේතුවක් වුණේ මේ පහුගිය දවසක කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් ඉඳලා. ඒක භාවනා වැඩසටහනකට ගියාට පස්සේ එයාට භාවනා එයාගේ හිතේ ආපු ප්‍රශ්නයක් තමයි. එයාට නිතරම රුවන්වැලි මහ සෑය දකින්න හිතෙනවලු.
ඉතින් නිතරම රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා ඒ රුවන්වැලි මහසෑය බලාගෙන ඉන්න. ඒ වගේම ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉන්නවා වාගේ යාට පේනවලු. ඒක දිහා බලාගෙන ඉඳීමේ ආසාවක් ඉතින් ඇති වෙනවලු. ඉතින් එතකොට මේ වාගේ එතනදී ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවලු. ඉතින් හිතස් සමාධි වෙනවලු ගොඩක් වෙලා භාවනා කරලත් එන්න පුළුවන්. ඉතින් කොහොම හරි භාවනා දෙන කවුරු හරි කෙනෙකුගෙන් ඒ කෙනා ගිහිල්ලා මේ ප්‍රශ්නේ ආපුවාම ඉතින් කොහොම හරි ඒ කවුරු හෝ ඒ ස්වාමින් වහන්සේ ගුරුවරයා උත්තරයක් දීලා තිබ්බා. ඉතින් මේ රුවන්වැලි මහසෑය අනිත්‍ය වශයෙන් දකින්න කියලා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේව අනිත්‍ය වශයෙන් දකින්න කියලා. ඉතින් එහෙම ඒ නිසා අනිත්‍ය වශයෙන් දැකලා ඒකට තියෙන ආසාව නැති කරගෙන භාවනා වඩන්න කියන උපදේශයක් දීලා තිබ්බා. ඉතින් මගෙන් ඕක ඇහුවා නිවැරදිද කියලා. ඉතින් මේ උපදේශය ਸਰව ප්‍රකාරයෙන්ම හාත්පසින්ම වැරදි උපදේශයක්. ඒක සම්පූර්ණයෙන්ම බුද්ධ මතයට බුදුරජාණන් වහන්සේගේ අවවාදයට ඉදුරා වෙනස් උපදේශයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ධර්මයේ සඳහන් කළා තියෙනවා, පැහැදිලිවම දේශනා කළා තියෙනවා. වගේම භාව අටුවා ටීකාවල පවා පැහැදිලිවම දේශනා කළා තියෙනවා. මොනියම්ම හේතුවක් නිසාවත් ශාස්ත්‍රුන් වහන්සේව විදර්ශනාවට ගන්නෙ නැහැ. කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ විදර්ශනාවට ගත්තොත් ඔහු එතනින්ම ඒක හරියට නිකන් මේ පාරුවෙන් නිදහස් වෙන්න කියලා මහ මුහුද මැද්දේදීම පාරුව කඩලා දානවා වගේ වැඩක්. පාරුව අතහරිනවා වගේ වැඩක්. කවදාවත් මෛත්‍රී කමඨහනක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි යොමු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කවුරුවත් මෛත්‍රිය වඩන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. ඒක පාමු කියලා වදාarලා තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේව සුවපත් කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ වෛර නොවේවා සුවපත් වේවා කියලා උන්වහන්සේට මෛත්‍රී කරන්න දෙයක් නැහැ. නිසා මෛත්‍රී කමඨහන උන්වහන්සේට වඩන්නේ නැහැ. ඒ වගේම මරණ සතිය සිහිපත් කරන අවස්ථාවල මරණ සතියේට බුදුරජාණන් උන්වහන්සේව ගන්නෙ නැහැ. හැබැයි උන්වහන්සේ ගන්නවා එක ක්‍රමයකට. උන්වහන්සේලා වැනි උතුමෝත් මරණයටපත් වුණු නිසා අනිත්‍යතාවයටපත් වුණු නිසා මාගේ මරණය ඒකාන්තයි කියලා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම නැවත නැවත සිහිපත් කර කර එතෙන්ට සිත යොමු කරන්නේ නැහැ. ඒක මම පස්සේ කියලා දෙන්නම්. විශේෂයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේව තිලක්ෂණයට නංවන්නේ නැහැ. ඒ නිසා බුදු පිළිම වහන්සේ, චෛත්‍ය රාජානන් වහන්සේ, බෝධින් වහන්සේ තිලක්ෂණයට නංවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගාවට යනකොටම මේක හිස් දෙයක් කියලා තේරුනොත් එතනින්ම සකල සෝවහම් මගඵල ලබන මොහොත දක්වා මේ වැඩේ කරන්නේ අපි මෑණියෝ අපිට බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. අපිට අපේ මේ ස්කන්ධ පංචකය බාහිර පුද්ගලෝ කීප දෙනෙකුගේ ස්කන්ධ පංචකය විදර්ශනා කරලා සෝහං වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. එතකොට මගඵල නිවන් ලැබපුවාම ශාස්ත්‍රු ගුණය කෙරෙහි චිත්තසංතාන තුළ පැහැදීම ඇති වෙනවා. රහතන් වහන්සේ නමක්වත් කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලලා මේ ධාතු ගොඩක් කියලා හිතුවේ නැහැ. තේරුණාද? උන්වහන්සේලාට දර්ශනය තියෙනවා. මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ. මෙතන මෙන්න මේ කියන සතර මහා ධාතුවක භ්‍රමණය වීමක් විතරයි තියෙන්නේ. සංස්කාර ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ කියන නුවණ එළඹිලා තියෙනවා. බැරි වෙලාවත් රහතන් වහන්සේලා වුණත් ඒ විදිහට මානසිකාර කළා නම් ආය බුදුරජාණන් වහන්සේට ඔහොම ගරු කරන්නේ නැහැ. අපි මෑණියෝ මහත්යා සතර මහා ධාතුවක් වශයෙන් දැක්කොත්, මහත්යා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වැඩුවොත්, එතකොට මේ මහත්යා කියන තැන හම්බ වෙන්නේ නැහනේ. මහත්යා කියන තැන හම්බ නොවුනට පස්සේ අපිට මේ මහත්යා කෙරෙහි හටගන්න කිසිදු ධර්මයක් හටගන්නේ නැහැ නේ ආයේ. රාගයක් හටගන්නෙත් නැහැ, අල්මක් හටගන්නෙත් නැහැ. ඊළඟට මුකුත්ම හටගන්නේ නැහැ. ඒ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන සද්ධාව පවා හටගන්නේ නැහැ. එනිසා කවදාවත් කෘතඥ භූමියේදී තේරුණාද? කෘතඥ භූමියේදී පහුර අතහැරලා මුහුදු වෙරළට ගොඩ වෙනකොට පහුර විශේෂයෙන්ම අතහැරීමක් නැහැ විදර්ශනා කළා. පහුර ඉබේම අතහැරෙනවා. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන සක්කාය දිට්ඨිය, සත්තුන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක් කියලා ඇති වෙන සක්කාය දිට්ඨිය ඉබේම නැති වෙලා යනවා. ඒක අපි හිතලා කරන එකක් නෙවෙයි. පැහැදිලි නේද? නිසා කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේව විදර්ශනාවට ගන්න එපා කෘතඥ භූමියේදී. ඔයාලට විදර්ශනා කරන කොච්චර දේවල් තියෙනවද?
ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඔයාලට රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා, මද, මාන කෙලෙස් හටගන්නේ නැහනේ. බෝධින් වහන්සේ ගාවට ගියාට, චෛත්‍ය ගාවට ගියාට රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, කෙලෙස්, මද, මාන හටගන්නේ නැහනේ. ඉතින් මේ පැත්තේ යාන වාහන ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් දුව දරුවෝ අම්මා තාත්තා ග්‍රහලෝක ඉර සඳු මේ ආදි වශයෙන් මන්දාකිනි විශ්වලෝක ධාතුවේ අප්‍රමාණ දේවල් තියෙනවා. ඒව කෙරෙහි රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන, අවිද්‍යාව ඔක්කොම හට ගන්නවා. ඒ ඔක්කොම පැත්තකින් තියලා අර එකම ක්ලේශයක්වත් හට ගන්න නැතුව නැති බුදු පිළිමයක්, ධාතුන් වහන්සේ නමක්, චෛත්‍යයක්, බෝධින් වහන්සේ නමක් විදර්ශනා කරන්න යන්න එපා. තේරුණා නේද? දෙක පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා. ඉතින් අර මේ ප්‍රශ්නෙත් එක්ක තමයි මම මේ කොටස මේකට ඇතුළත් කළේ. ඒ සම්බන්ධවත් යම් කාරණා ටිකක් කියලා දෙන්න ඕනි කියලා. හොඳයි, තව මොනවා හරි තියෙනවද ගැටලුවක්? නෑ. සෝවාන් මාර්ගඵල සිතේදී දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන සංයෝජන තුනත් එක්ක බැඳුණු සියලු කෙලෙස් ඒ සිතේදී සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, අවිද්‍යාව තියෙනවා. ඒවා තියෙනවානේ හිතේ. ඒවා ප්‍රහාණය, ඒවා සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙන්නේ ඒ මාර්ගයට අනුරූපී වූ කෙලෙස් ටික විතරයි සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණයටපත් වෙන්නේ. අරිහත් සිතේ අරිහත් මාර්ගයේදී තමයි සියලුම කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණයටපත් වෙන්නේ. ඒ නිසා තමයි රහත් මාර්ගයට පස්සේ ලබන ඵලසිත නිස්සරණ ප්‍රහාණයට දැම්මේ. එතකොට ඔක්කොම කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙලා ඉවරයි. කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉවරයි. එතකොට උපදින සිත් ආයි කෙලෙස් යටපත් කරන්න, සංසිඳවන්න කෙලෙස් නෑ හිතේ. දැන් සෝවහන් වුණාට හිතේ කෙලෙස් තියෙනවනේ තව. ඒ නිසා යට සංසිඳවන්න කෙලෙස් තියෙනවා. ඒ නිසා තමයි යාගේ ඵලසිතේදී ඇතිවෙන ඒ සංසිඳීමට පටිප්පස්සද්ධිය කියලා දැම්මේ, නිස්සරණිය කියලා දාන්න නැතුව. එයා සම්පූර්ණ කෙලෙස් වලින් නිදහස් වෙලා නැහැ. සංසිඳවලායි තියෙන්නේ. තව මොනවා හරි තියෙනවද ගැටලුවක්? වීරිය. ඔව් අපි මෑනියෝ. ඔව් අපි මෑනියෝ දැන් රාගයේ සිතේ පහළ වුණත්, ද්වේෂයේ සිතේ පහළ වුණත් එතන ඉස්සර වෙලාම කරන්න ඕනි ඉවසීම. දැන් රාගයක්, දැන් ද්වේෂයක් හිතේ එනකොට ඒක ඉවසගෙන දරාගෙන ඉන්න අමාරුයි. කටෙන් පිට කරන්නම හිතෙනවා. කයෙන් පිට කරන්නම හිතෙනවා. හැබැයි අපි කන්ති සංවරයේ පිහිටන්න ඕනේ. කන්ති සංවරයේ පිහිටලා ඒක දැන් අපි මෑනියෝ මේ කොටස් පහ වෙන වෙනම ඉගෙන ගත්තට සමහර අවස්ථාවල මේවා දෙක තුනක් එකටම යෙදෙනවා. දැන් කන්ති සංවරය ඉවසීම කරන්න වීරියකුත් එපේ. එතකොට වීරිය, ඒ පිළිබඳ කරන වීරියත්, ඒ පිළිබඳ ඇති වෙන ශාන්තියත්, ඉවසීමත් කියන මේ දෙකම යෙදෙනවා. සමහරට එතන ඥානයත් යෙදෙනවා. සමහරට එතන සිහියත් යෙදෙනවා. සමහරට මේ සිත කයෙන් වචනයෙන් ක්‍රියා කරන්නේ නැතුව අල්ලගෙන ඉන්නකොට සීල සංවරය කියන සීලයත් යෙදෙනවා. නිසා මේ පහම ඒ වගේ රාගයක් ආපු වෙලාවක, ද්වේෂයක් ආපු වෙලාවක මේ පහම අපි යොදනවා. පැහැදිලි නේද? හොඳයි, ඉතින් එහෙමනම් කාල වේලා මොකක් හරි දෙනවද මහත්තයට? බුදුගුණ දේශනාවක් වාගේ ශ්‍රවණය කරන වෙලාවට, කුසලයක් කරන වෙලාවට, විශේෂයෙන් ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවට අපේ මහත්තයා අපට ඥාන සංවරය වැඩෙන්නේ නැහැ. ඥාන සංවරය වැඩෙන්න නම් ඒකට සිත පවත්වන්න ඕනේ. ඒ කියන්නේ අහන හැම වචනයක්ම අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. එතකොට ඥානය කියලා කියන්නේ මේ කනට ඇහෙන ශබ්ද, ඇසට පේන රූප, මේ වගේ ඇත්ත ඇති සැටියට දැනගෙන සංවර වීම තමයි ඥාන සංවරය. එතකොට අපට පුළුවන් ඒ ඇහෙන හැම වචනයක් ගානේ විදර්ශනාවට නංවන්න. බුදු ගුණ නෙවෙයි විදර්ශනාවට නංවන්න. ඇහෙන ශබ්දයයි. ශබ්දය කියන්නේ අර්ථයක් නැති එකක්. අර්ථ ශූන්‍ය එකක්. මම අපේ පින්වතුන්ට කියලා දීලා තියෙනවා.
බුද්ධ කියන වචනේ ඇහෙනකොට බූ කියන શબ્දයක් ඇහිලා ඒක අනිත්‍ය වෙලා නැති වෙලා අතීතයට එක් වුණාට පස්සේ දෙවනුව තමයි කියන શબ્දය ඇහෙන්නේ. ඒකත් අතීතයට එක් වුණාට පස්සේ තමයි තුන්වෙනුව තමයි තුන්වෙනි ක්‍රියාවක් හැටියට තමයි ද කියන શબ્දය ඇහෙන්නේ. ද කියන શબ્දය. එතකොට ද කියන શબ્දය ඇහෙනකොට බූ කියන શબ્දෙත් කියන શબ્ද දෙකම අතීතයේ ඇහිලා නැති වෙලා ගියපු අනිත්‍ය වෙච්චි ක්‍රියා ටිකක් විතරයි, શબ્ද ටිකක් විතරයි. අවසානට ද ඇහෙනකොට ඒකත් શબ્දයක් විතරයි, අර්ථයක් මොකුත් නැහැ. එතකොට මේ શબ્ද තුන එකට එකතු කරලා අතීතයේ ඇහිච්ච ක්‍රියා තුනක් කියලත් ඉවරයි ස්වාමින් වහන්සේ, අපිට ඇහිලත් ඉවරයි. ඔය අතීතයේ ඇහිච්ච ශබ්ද තුන එකට එකතු කරලා එකට පොදි බැඳලා පස්සේ සිතකින් තමයි අපි මේ කිව්වේ ශාස්ත්‍රුන් වහන්සේ නේද කියලා තේරුම් ගන්නෙ. එතකොට අර ඇහිච්ච ශබ්දයේ ඇත්ත දැනගන්නකොට ඒව හුදෙක් ඇති වෙලා නැති වෙලා ගියපු අනිත්‍ය භාවයටපත් වුණු ශබ්ද ටිකක් විතරයි. ඒ වගේ අර්ථයක් නැහැ, ගත යුත්තක් නැහැ, අර්ථයක් නැහැ. හැබැයි මේ ශබ්ද ටිකේ ඔය ඇත්ත ඇති සැටියට දැකලා මේ ශබ්ද ටික තමයි ඊළඟට මේ ශබ්ද ටික එකතු කරලා මම බුද්ධ කියන අර්ථය ගත්තා නේද කියන බවත් එළඹ සිටි නුවණින් දැනගන්න. බුද්ධ කියන එක තේරුම් ගන්නවා. අහන එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ අහන එක ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා හැම වෙලාවෙම නුවණ වැඩ කරනවා. එතකොටයි ඥාන සංවරය වෙන්නේ. නැත්තම් අපි මහත්ය වෙන්නේ ගොඩක් වෙලාවට ඒ වෙලාවට ධර්ම දේශනාව බුදුගුණ දේශනාව තුළම සිහිය පවත්නා බැවින් අර සිත කය වචනේ ඇස කන නාසය දිව ශරීරයෙන් කෙලෙස් ඇතුළට එන්න අවස්ථාවක් නැති හින්දා සති සංවරය තමයි සිද්ධ වෙන්නේ. සීල සංවරයයි සති සංවරයයි තමයි සිද්ධ වෙන්නේ. හොඳයි ඉතින් එහෙමනම් කාල වේලාව ගොඩක් ඉක්ම ගියා. අද අපේ පින්වත් සත්පුරුෂ මව්පිය දූ දරුවෝ ඔබ හැම දෙනාම අප්‍රමාණ සද්ධාවකින් මේ වටිනා දහම් පරියාය දැන ඉගෙන ගන්නට එකතු වුණා. ඉතින් ඉදිරියේදී ජීවිතය ඔයාලට සමහර විට කවදාවත් අහපු නැති විදිහේ වටිනා දහම් කාරණා ගොඩාක් ඉගෙන ගන්නට මේ දහම් වැඩසටහන තුළ අවස්ථාව උදාපත් වෙනවා. සුලභව ධර්ම දේශනා තුළින් දහම් වැඩසටහන් තුළින් අපට ඉගෙන ගන්නට නොලැබෙන ඒ වගේම බණ භාවනා කරන ආචාර්යවරු ගුරුවරු සමහර වෙලාවට ඊටාම රහසිගතව ශිෂ්‍යයන්ට කියලා දෙන වටිනා දහම් කාරණා කීපයක් පවා ඉදිරියේදී දැන කියා ගන්න මේ දහම් වැඩසටහන තුලදී ඒ තැනදී අවස්ථා අවකාශ සලසලා දෙනවා. ඉතින් ඒ නිසා මේ සත්පුරුෂ හැමදෙනාම මේ වටිනා දහම් කතිකාවතට සහ සම්බන්ධ වෙලා මේ නිවන් මාර්ගය පිළිබඳව බුද්ධ දේශිතය පිළිබඳව තමන්ගේ සිතේ තියෙන සැක සංකා සියල්ල දුරු කරගෙන හොඳට දිට්ඨිය ඍජු කරගෙන නිවැරදි දිශානතියකින් යුතුව මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ ඉදිරියටම ගමන් කරලා කොහොම හරි මේ සංසාර භව දුක් නිවාගෙන අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගන්නට අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕනේ. ඉතින් එසේම සිද්ධ කර ගන්නට හැමදෙනාටම ශක්තිය බලය වාසනාව උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් දහම් සැනසෙල්ල ඔබ හැමදෙනාට ලැබුණේ අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමින් වහන්සේගේ කල්යාණ මිත්‍ර පෙරහැරෙන්. ඒ නිසා ඒ උතුමන් වහන්සේටත් මේ බණපදයක් පදයක් ගානේ ජනිත මහා කුසල් අනුමෝදන් වෙලා ලොකු ස්වාමින් වහන්සේටත් නිදුකින්ම පාරමී පුරා නිවන් පුර වඩින්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණෝපේත උතුමන් වහන්සේලා හැමදෙනා වහන්සේටත් මේ වස්සාන කාලේ නිදුකින්ම සසුන් ගුණ පිළිවෙත් පුරා නිර්වාණ අවබෝධයට පත්වන්නට මේ කුසල් පාරමී දහම් භවට පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඔබ අපි හැමදෙනාටම මේ ලෞතුරා බුදු පෙරහැරේ නිවන දක්වා යා ගන්නට ලැබේවා කියලා මහා සංඝරුවන වෙනුවෙන් ආශිර්වාද අභිශිංසන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුපති සුපති
සාදු සාදු අනුමෝදන්. කමාමි කමිතම්මං සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා නිවන් සම්පත්. සුවපත්